හරි. BC Drive සිංහල YouTube නාලිකාවට ඔබ සියලු දෙනා බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්න හිතුවේ විස්තරු මත්ස්‍ය වගාව කියන කොට තමයි අද මම කරන්න හිතුවේ. ඉතින් මුලින්ම කියන්න ඕන ළමයි මේ BC Drive YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න කියන ඉල්ලීමත් කරමින් අපි පාඩමට යමු. ඔව්මයි. විසිතුරු මත්ස්‍ය වගාව යනු විනෝදාස්වාදයේ හා විසිතුරු අලංකරණ අරමුණු කරගත් මත්ස්‍ය වගාව විසිතුරු මත්ස්‍ය වගාවයි. ඔව්මයි. අපි මීට කලින් කතා කරලා ආහාර මත්ස්‍ය වගාව කියලා පාඩ එකක් අපි කතා කරා කොටසක්. ඉතින් ඒකදී කතා කරේ මේ ආහාර මත්ස්‍ය වගාව කියලා කියලාමයි මේ ආහාර සඳහා මසුන් ඇති කිරීම ආහාර මත්ස්‍ය වගාව කියලා අපි කිව්වා. නමුත් විසිතුරු මත්ස්‍ය වගාව කියලා කියලාමයි විනෝදාස්වාදයේ හා විසිතුරු අලංකරණය කියන ඒ කොටස් දෙක අරමුණු කරගත්තු ප්‍රධාන වශයෙන් විනෝදාස්වාදයේ සහ විසිතුරු අලංකරණය කියන දේ අරමුණු කරගත්තු මත්ස්‍ය වගාව තමයි විසිතුරු මත්ස්‍ය වගාව කියලා කියන්නේ. බොහොම සරලයි. රයිට්. විසිතුරු මත්ස්‍ය වගාවේ වැදගත්කම් අපි බලමු. දැන් ඕනම දෙයක වැදගත්කම් තියෙනවනේ. ඉතින් ඒ වගේ විසිතුරු මත්ස්‍ය වගාවෙත් වැදගත්කම් තියෙනවා. හරි. ඉතින් මේ විසිතුරු මත්ස්‍ය වගාවේ වැදගත්කම් මොනවද කියලා අපි බලමු. ඔව්. පළවෙනි එක. විදේශ විනිමය ඉපැයීම සඳහා වැදගත් වීම. ඕලමයි. ගොඩාක් දෙනෙක් දැන් ලංකාව තුල ගත්තොත් දැනටත් දැන් මේ ලංකාව තුල නම් සාමාන්‍ය අඩුයි. ඒතකොට ඒ කියන්නේ මේ විදේශ විනිමය කියන දේ දැන් ওই ගප්පි වගේ මාළු ඉන්නවා. හරි. ওই ගප්පි ගුරාමි මේ වගේ මාළු මේ පිටරටට යවලා මුදල් ඉපැයීම කරනවා. ඒ කියන්නේ විදේශ විනිමය හොයනවා. ඒ කියන්නේ පිටරට තියෙන ඩොලර් ලංකාවට ගේනවා. හරි. ඩොලර් ලංකාවට ගේනවා මේ මාළු එහෙම තමයි විසිතුරු මත්ස්‍යයන් පිටරටට යවලා. ඉතින් දැන් ඕක මේ ලංකාවේ නම් ඉල්ලුම වැඩි. ඒ කියන්නේ ලංකාවේ සුළු පිරිසක් තමයි ඕක එහෙම මත්ස්‍යයන් හදන්නේ. ඉතින් මේ පාඩමේ එක අරමුණක් තමයි ජෛවපද්ධති තාක්ෂණය සඳහා ඔය කට්ටියට මේ අංශ වලට යොමු කරන එක. විසිතුරු මත්ස්‍ය වගාවේ මේ ඒ පැති අංශයන් වලට යොමු කරන එකත් එක පැත්තක්. මොකද දැන් මේ වගේ පාඩම් වලින් ළමයින්ට ගන්න පුළුවන්. හරි. ඒ දැනුම ගන්න පුළුවන්. හරි. මත්ස්‍යයන් හදන්න තියෙන දැනුම ඒ වගේම මේ වගේ දේවල් තියෙනවා ලෝකේ කියන දේ මේ පාඩමෙන් ඔය කට්ටියට ගන්න පුළුවන්. හරි. ඒක තමයි කියන්නේ. ඊළඟ ස්වයං රැකියාව ලෙස වැදගත් වීම. ඔව්ලමයි. ඔව් අර්ධකාලීන හෝ පූර්ණ කාලීන ස්වයං රැකියාව ලෙස කළ හැකි වීම. ඔව්ලමයි. දැන් ස්වයං රැකියාව කියලා කියනවා ස්වයං රැකියාව කියලා කියන්නේ තමන් විසින්ම කරන රැකියාව. දැන් තවත් කෙනෙක් ගාවට වැඩට නොයා තමන් විසින්ම කරන්න පුළුවන් රැකියාවක් විදිහට එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් විදිහට මේ මත්ස්‍ය වගාව කරන්න පුළුවන්. ඒක තමයි අර්ධකාලීන වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර මේ අපි ඔකට වචනෙකුත් කියනවා නේ උදේ දැන් part time job කියලා කියන්නේ උදේ 8 ඉඳන් 12 වෙනකන් ඒ නිශ්චිත කාල සීමාව තුළදී කරන ඒවා තමයි අර්ධකාලීන කියලා කියන්නේ. පූර්ණ කාලීන කියලා කියන්නේ මුළු දවසම. අපි නිකන් ජොබ් එකකට ගියාගේ මුළු දවසම මේ මත්ස්‍ය කර්මාන්තයේ එහෙම නැත්නම් මේ රැකියාවේ නියැලෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්වයං රැකියාව කියලා කියන්නේ තමන්ගේම ව්‍යාපාරයක් විදිහට කියනමයි කියන්නේ. ඒකත් වැදගත්කම. තුන්වෙනි එක. කෙටි කාලය තුළදී ආදායම් ලබා ගත හැකි වෙනවා. අනිවාර්යයෙන්ම දැන් ඔකට දන්නවා මේ ගවයෝ ඇති කරනවා. දැන් ලංකාවේ ගත්තොත් ගවයෝ ඇති කරනවා, එළුවෝ ඇති කරනවා, ඌරෝ ඇති කරනවා, කුකුලන් ඇති කරනවා, විවිධ සත්තු ඇති කරනවා. නමුත් මේ ඒ සත්තු වගේ නෙවෙයි මේ මත්ස්‍යයන් කියලා කියන්නේ තාමත් සීමිත කාල සීමාවකදී. හරි. තාමත් පොඩි කාල සීමාවකදී මසුන් නැති කරලා හොඳ ආදායමක් ගන්න පුළුවන් තමයි කියලා කියන්නේ. ඒ කියන්නේ කෙටි කාලෙකින් ලොකු ආදායමක්, හොඳ ආදායමක් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම කුඩා ඉඩක් හතරවෙනි එක කුඩා ඉඩක් ප්‍රමාණවත් වීම. ඔව්. ඔව් අබ්බා සිමෙන්ති ටැංකි භාවිතා කර කුඩා ඉඩ ප්‍රමාණික වුවද වගා කළ හැකියි. ඔව් අනිවාර්යයෙන්ම මේ කුඩා ඉඩක්. ඒ කියන්නේ අපි දන්නවා දැන් ගවයන් 50ක් 60ක් හදන්න නම් 50ක් 100ක් 200ක් වගේ ප්‍රමාණයක් හදන්න නම් විශාල ඉඩක් ඕන. හරි. ගව ගාල්ල ඕන. විශාල ඉඩක් ඕන. හරි. ඒවට ඒ සම්බන්ධ මේ වල් ඒ දැන් ගවය වගේ හදනවා නම් තෘණ වගා කරලා තියෙන්න ඕන. හරි. විශාල ඉඩක් ඕන. නමුත් මත්ස්‍යෝ 200කට 300කට අර ඉතාමත් කුඩා හින්දා මත්ස්‍ය පැටවු දැන් ගප්පි ගත්තොත් ගප්පි කියන මත්ස්‍ය විශේෂ ගත්තොත් මම දාලා තියෙනවා රූපසටහන් දාලා තියෙනවා මේ මත්ස්‍යයන්ගේ තා පොඩි ඉඩක් තමයි යන්නේ. පොඩි ඉඩක් කියන්නේ දැන් ගප්පි පැටවු 200ක් 300ක් වගා කරනවා කියලා කියන්නේ තාම සීමිත ප්‍රමාණයක් ඉඩ ප්‍රමාණයක් තමයි. ඒ කියන්නේ කුඩා ඉඩක් ප්‍රමාණවත් වෙනවා. හරි. පස්වෙනි එක. කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත නොහැකි ඉඩම් භාවිතයට ගත හැකියි. ඔලමයි. අනිවාර්යයෙන්ම දැන් මේ අපි දන්නවා දැන් ලංකාවේ කෘෂිකාර්මික සඳහා මේ ඉවත් කරපු ඉඩම් තියෙනවානේ. හරි. ඒතර ඒ ඉඩම් භාවිතයට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe දැන් හැල් කුඹුරු කියලා කියන්නේ මේක තියෙන මේක දැන් මම දාලා තිනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත නොහැකි ඉඩම් භාවිතයට ගත හැකි වීම. ඒ වගේම පොකුණු තුල මත්ස්‍ය වගාවක් මෙහිදී විශේෂයෙන් වී වගාවට යොදාගත නොහැකි කුඹුරු හැල් කුඹුරු කියලා කියනවා. ඒවට වී වගාව සඳහා එහෙම නැත්නම් පුරන් වෙච්ච කුඹුරු වලට තමයි හැල් කුඹුරු කියලා කියන්නේ. තුල පොකුණු සාදා විසිතුරු මත්ස්‍ය වගාවට යොදාගත හැකි. උලමයි. අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ තුල විශේෂයෙන් මේ
පොකුණු තුල මත්ස්‍ය වගාවක් වෙනවා. හරි ටැංකි තුල මත්ස්‍ය වගාව වගේම පොකුණු තුල මත්ස්‍ය වගාවක් වෙනවා. ඒතර මේ පොකුණු නිර්මාණය කරන්නේ මේ මහ පොළොවේ මේ භූමිය තුල. හරි එතකොට ඒ සඳහා විශේෂයෙන්ම අවශ්‍ය පස තමයි මැටි පස. ඒ කියන්නේ ජල වාහනයේ දුර්වල මැටි පස තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් කුඹුරු වල ගත්තොත් ඔය හැල් කුඹුරු වල එහෙම තමයි වගා කරන්න බැරි කුඹුරු වල තියෙන ඔය ජල වාහනයේ දුර්වල පස. එතකොට මේ පසේ ජලය රඳවා තබා ගැනීම වැඩි. එතකොට ඒ වගේ වී වගාව සඳහා ප්‍රධාන වශයෙන් වී වගාව සඳහා යොදාගත නොහැකි කුඹුරු මේ පොකුණු තුල මත්ස්‍ය වගාව සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් විස්තර මත්ස්‍ය වගාවේ වැදගත්කම. ඒ කියන්නේ පොකුණු තුල මත්ස්‍ය වගාව සඳහා මේ හැල් කුඹුරු යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විස්තර මත්ස්‍ය වගාව සඳහා මේ හැල් කුඹුරු යොදා ගන්න පුළුවන් කියලා තමයි ඔය සරලව කියන්නේ. ඊළඟ ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කළ හැකි මත්ස්‍ය විශේෂ සිටීම් ඕලමයි. අපි ගත්තොත් එimhe දැන් නුවරඑළියේ වෙනම මේ මධ්‍යස්ථාන තියෙනවා විසුරු මධ්‍යස්ථාන. ඒ වගේම විසුරු මත්ස්‍ය නැති කරන මධ්‍යස්ථාන අපි ගත්තොත් දඹුල්ලේ තියෙනවා ඉබ්බන්කටු වගේ ප්‍රදේශවල තියෙනවා විසුරු මත්ස්‍ය ඒ අභිජන්නාගාර. එතකොට රම්බොඩ ගල්ල එහෙ තියෙන පුහුණු මධ්‍යස්ථානේ. හරි. එතකොට ඒ වගේ විවිධ ප්‍රදේශවල මේ ඇති කරන්න පුළුවන් මත්ස්‍ය විශේෂ ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe ලංකාවේ එක එක ප්‍රදේශවල එක එක දේශගුණයන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වියලි කලාපේ තියෙනවා, තෙත් කලාපේ තියෙනවා, අතරමැදි කලාපේ. ඒ වගේ ඒ විවිධ ප්‍රදේශවල ඇති කරන්න පුළුවන් මත්ස්‍ය විශේෂ ඉන්නවා කියන තමයි කියන්නේ. අටවෙනි එක නාගරික හා කාර්ය බහුල ජීවන රටා හා බැඳුණු ආතේ තත්ත්වයන්ගෙන් බැහැර වීමට ප්‍රයෝජනවත් ඕලමයි. ප්‍රධාන වශයෙන්ම මේ මාළු එකට දැකලා ඇති. බැංකුවල ඉන්නවා. එහෙම තමයි ටවුන් වලට ගියාට පස්සේ ඔකට දැකලා තියෙනවානේ. විවිධ ආයතන වල මත්ස්‍ය යන් නැති කරනවා. හරි. ඒ ඇති කරන ළමයි මේ මාළු දැක්කට පස්සේ මේ මිනිස්සුන්ගේ අර තියෙන මානසික ආතතිය, මානසික පීඩනය. හරි. ඒ කියන්නේ විඩාබර ස්වභාවය. හරි. මෙන්න මේ වගේ දේවල් මාළුවෙක් දාලා බලා ඒ කියන්නේ දැන් ඔය කට්ටිය දැන් අහලත් ඇති වෛද්‍යවරු පා නිර්දේශ කරන දේ තමයි මාළුවෙක් දිහා බලන් හිටියොත් හෘද රෝග ඒ වගේ රෝග හොඳ වෙනවා කියලා. හරි. මොකද අහලත් ඇති. හරි විවිධ ඔය තියෙන මානසික ආතති ඒ වගේ දේවල් හොඳ වෙනවා කියලා. ඒතකොට මේ මාළු ඇති කරන එකෙන් අපිට විනෝදාස්වාදයකුත් එනවා. හරි. ඒ කියන්නේ අර අපේ තියෙන සියලුම ප්‍රශ්න කරදර පොඩි වෙලාවකට මග අර ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ආතති තත්ත්වයන්ගෙන් බැඳුණු මේ අපි ගත්තොත් දැන් අපි ලංකාවේ ගෙවන්නේ ඉතාමත්ම ආතති පීඩනකාරී තත්ත්වෙන්නේ. දැන් ටවුන් එකට ගියොත් වැඩ කොච්චරවත්. ඒතකොට නමුත් මේ මාළු ටැංකිය අධ්‍යා බලන්න හිටියොත් ඒ සියලුම ආතති තත්ත්ව ඔක්කොම බැහැර කරන්න පුළුවන් කියන එක තමයි ඔය කියන්නේ. හරි. ඒකත් වැදගත්කම මේ විසුරු මත්ස්‍ය වගාවේ. මොකද අලංකරණය ඒ කියන්නේ අලංකාර විවිධ මත්ස්‍ය විශේෂ ඉන්නවනේ. මේ මත්ස්‍ය දැක්කට පස්සේ අපිට හිතට සතුටක් එනවා. එතනින් අපේ තියෙන සියලුම ප්‍රශ්න ඒ වගේ දේවල් අඩු වෙලා යනවා. හරි. ඒක තමයි කියන්නේ. ඒකත් වැදගත්කමක් තමයි මේ විසුරු මත්ස්‍ය වගාව. අපි යන් ඊළඟ කොටසට. ඔව්. ශ්‍රී ලංකාවේ බහුලව වගා කරන විසුරු මත්ස්‍ය විශේෂ කීපයක්. ඔලමයි. මේ ළමයි ශ්‍රී ලංකාව තුළ බහුලව වගා කරන විසිතුරු මත්ස්‍ය විශේෂ කීපයක් ඔකට රූප සටහන් එක්කම දාලා තියෙනවා. ඉතින් එතන ඉන්නවා ගප්පි අපි මුලින් කතා කරපු ගප්පි විශේෂ ඉන්නවා ඒන්ජල්, ගෝල්ෆිෂ්, ෂෝට්ටෙල්, ඒ වගේම ප්ලේටි, ගුරාමි, මෝලි, ෆයිටර් කියන ශ්‍රී ලංකාවේ බහුලවම විනෝදාස්වාදයේ සඳහා එහෙම නැත්නම් බහුලවම වගා කරන විසිතුරු මත්ස්‍ය විශේෂ තමයි මේන්. හරි. ඒක ඔකටට පැහැදිලි ඇති. හරි. ඔය රූප සටහන් දැක්ක ඔකට හොඳට මතක තියාගන්න මේ මාළු රූප සටහනේම එක්සෑම් එකකදී එන්නත් පුළුවන්. ඊට අමතරව ස්පොට් ටෙස්ට් ඒ වගේම ඔකට ප්‍රැක්ටිකල් එක්සෑම් වලදී එන්නත් පුළුවන්. හරි. ඒකින්ද මේ මාළු වර්ග පිළිබඳ ලොකු දැනුමක් තියෙන්න ඕනේ. කියන්නේ දැක්කහම ගප්පියා මේ වගේ, ඒන්ජල් මත්ස්‍යයා මේ වගේ, ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයා මේ වගේ, ෂෝට්ටෙල් කියන මත්ස්‍යයා මේ වගේ, ඒ වගේම ප්ලේටි මත්ස්‍යයා මේ වගේ, ගුරාමි මත්ස්‍යයා තමයි මූ කියලා දැනගන්න ඕනේ. මොකද ස්පොට් ටෙස්ට් වලදීම පැහැදිලිව එන්න පුළුවන්. හරි. ඒකින්ද මේ මාළු හොඳට ඔය කට්ටිය අවධානය කරන මේ ඔළුවට දාගන්න. හරි. දැකලා ඔය කට්ටිය මේ හුරු කරගන්න ඕන. හරි. හරි. ඒතර මම තව රූප සටහන් දාලා දෙනවා. ඒවමොත් ඔය කට්ටිය පැහැදිලි. රයිට්. ඊළඟ කොටස. ඔව්. විසිතුරු මත්ස්‍යයන්ගේ ප්‍රජනන ක්‍රමය. විසිතුරු මත්ස්‍යයන් නිවසේ ඇති කිරීමේදී මෙන්ම කර්මාන්තයක් ලෙස වගා කිරීමේදීද මසුන්ගේ පරිණත වීම හා ප්‍රජනනය පිළිබඳ දැනුම වැදගත් වේ. ඕලමයි. අනිවාර්යයෙන්ම විසුරු මත්ස්‍යෝගේ මේ අභිජනන ක්‍රමය එහෙම නැත්නම් ඔයකට කියනවා මේ ප්‍රජනන ක්‍රමය. අභිජනන ක්‍රමයට වඩා ප්‍රජනන ක්‍රමය තමයි හරි. ඔය ප්‍රජනන ක්‍රමය පිළිබඳ දැන් අපි කර්මාන්තයක් වශයෙන් මේ විසුරු මතුන් වගා කරත් අපි නිවසක විසුරු මත්ස්‍යයන් වගා කරත් ඔවුන්ගේ ප්‍රජනන පිළිබඳ දැනගන්න ඕනේ. ඒ දැනගෙන සිටීම පිළිබඳ හරි වැදගත්. හරි. ඒ කියන්නේ මසුන්ගේ පරිණත වීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය ප්‍රජනනය කියන්නේ ලිංගික කර්තව්‍ය. හරි. ඒ කියන්නේ මසුන් ලිංගික වශයෙන් පරිණත වෙලා දින්නේ. ඒ වගේ මොවුන්ගේ ප්‍රජනන ක්‍රමය කොහොමද? ඒ කියන්නේ බිත්තර දානවද? මම සරලව කියන්නම්කෝ. බිත්තර දානවද? පැටවුන් බිහි කරනවද? ඔය වගේ දේවල් මේ අනිවාර්යෙන් දැනගන්න ඕන අපි. හරි. මොම් බිත්තර දානවද? දැන් ගප්පි මත්ස්‍යය ගත්තොත් බිත්තරද පැටවු දාන්නේ කියලා අපි දැනගන්න ඕන. හරි. ඒක දැනගන්න ඕනේ. ඒක තමයි ප්‍රජනන ක්‍රම කියලා කියන්නේ. රයිට්. ඔව් මත්ස්‍යයන් ප්‍රධාන ආකාර දෙකකට ප්‍රජනනය සිදු කරයි. ඔලමයි. මේ මත්ස්‍යෝ ප්‍රධාන ආකාර දෙකකට මේ ප්‍රජනනය කියන කාර්යය
කරනවා කියලා තමයි ඔය කියන්නේ. right. අපි බලමු මේ ක්‍රම දෙක මොනවද කියලා. අංක 1. පැටවුන් බිහි කරන. ඔව් අපි ගත්තොත් පැටවුන් බිහි කරන මත්ස්‍යයන් ඉන්නවා. ඒ වගේම අංක 2 බිත්තර දමන මත්ස්‍යමුත් ඉන්නවා. අපි දැන් බලමු එකෙන් එක පැටවුන් බිහි කරන මත්ස්‍යයන් කියන්නේ මොකුන්ද? බිත්තර දමන මාළු කියන්නේ මොනවද මේ කට්ටියගේ වෙන්නේ කියලා අපි බලමු. right. අංක 1. පැටවුන් බිහි කරන මත්ස්‍යයන්. හරි. මෙම ආකාරයේ ගැහැණු මත්ස්‍යයන් බිත්තර බාහිර පරිසරයට මුදා නොහරි. ඔව් අභ්‍යන්තර සංසේචනයක් සිදුවේ. ගැහැණු මත්ස්‍යයාගේ දේහය තුළට පිරිමි මත්ස්‍යයා ශුක්‍රාණු ඇතුළු කිරීම සිදු කරයි. බිත්තර සංසේචනයෙන් පසුව පරිසරයට කුඩා පැටවුන් නිදහස් වේ. ඔවමයි. මේකෙත් වෙන්නේ මේ දේ. අපි ගත්තොත් මේ පැටවුන් බිහි කරන මත්ස්‍යයන් ගත්තොත් මේ ආකාරයේ මේ ගැහැණු මත්ස්‍යයා තුළනේ බිත්තර තියෙන්නේ. ගැහැණු මත්ස්‍යයා තමයි පැටව මේ බිහි කරන්නේ. හරි පැටවුන් බිහි කරන්නේ. මොවුන් ළමයි කවදාකවත් එහෙම තමයි පැටවුන් බිහි කරන මත්ස්‍යෝ බිත්තර පිටට දාන්නේ නැහැ. ඔවුන්ගේ බිත්තර ශරීරය ඇතුළෙම තමයි තියෙන්නේ. ඒතකොට ශරීරය ඇතුළෙම තියෙන බිත්තර අර පිරිමි මත්ස්‍යයා විසින් අර ගැහැණු මත්ස්‍යයාගේ යෝනි මාර්ගය තුලින් ශුක්‍රාණු ඇතුල් කරලා ඒ බිත්තර සංසේචනය කරලා ඒ බිත්තර පසුව සංසේචන වුණාන් පස්සේ බිත්තර පුපුරලා කුඩා පැටව් නිදහස් වෙනවා. හරි? හරි? කුඩා පැටව් නිදහස් වෙනවා. හරි? ඒ කියන්නේ පැටව් විදිහට තමයි ඔය ගැහැණු මත්ස්‍යයා තුලදී පැටව් වශයෙන් එළියට පැමිණෙන්නේ. හරි? ඒක තමයි කියන්නේ. ඉතින් ළමයි මේක අභ්‍යන්තර සංසේචනලු. අභ්‍යන්තර සංසේචන කියන්නේ ළමයි මේ බිත්තර මතු පිටට එන්නේ නැහැ. කියන්නේ එළියට එන්නේ නැහැ. ශරීරයේ තුලදීම ශුක්‍රාණු වලින් එහෙම නැත්නම් පිරිමත්ස්‍යයා තුල තිබෙන ශුක්‍රාණු වලින් සංසේචනයක් වෙලා තමයි එළියට පැටව වශයෙන් එන්නේ. ඒ කියන්නේ ඇඟ ඇතුලේදී වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ හින්දා තමයි මෙම ක්‍රියාවලිය අභ්‍යන්තර සංසේචනයක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි ඇඟ ඇතුලේදී එහෙම නැත්නම් ගැහැණු මත්ස්‍යයාගේ ශරීරය තුලදී තමයි මේක වෙන්නේ. හරි? එහෙම නැත්නම් මේ ගැහැණු මත්ස්‍යයාගේ දැන් පිට වෙන්නේ නැහැ. හරි? පිටින් නෙවෙයි මේක වෙන්නේ. ඒ සංසේචනේ කියන දේ වෙන හරි මම සංසේචන කියන වචනේ ඉස්සලා තේරුම් කරන්නම්කෝ. ළමයි සංසේචනය කියලා කියන්නේ මේ ගැහැණු මත්ස්‍යයා ගාව තියෙන මේ බිත්තර අරම පිරිමි මත්ස්‍යයාගේ ශුක්‍රාණු වලින් සම්බන්ධ වීමක් වෙන්න ඕන. හරි? කියන්නේ ගැහැණු මත්ස්‍යයා ගාව තියෙන බිත්තර නිකන් ඔහේ තිබ්බට පැටව වෙන්නේ නැහැ. හරි? පැටවුන් වෙන්නේ නැහැ. ඒවා ළමයි මේ පිරිමි මත්ස්‍යයා සමග හයිබ්‍රිඩ් වෙන්න ඕන. දෙමුහුම් වෙන්න ඕන. ඒ කියන්නේ සම්බන්ධ වෙන්න ඕන. ඒතකොට මේ සම්බන්ධ වීමට තමයි ඔය සංසේචනය කියලා කියන්නේ. හරි? එතකොට මේ සංසේචන වෙන්නේ අභ්‍යන්තරයේදී එහෙම නැත්නම් ගැහැණු මත්ස්‍යයාගේ ශරීරයේ අභ්‍යන්තරයේදී. ඒකින්ද මෙම ක්‍රියාවලිය අභ්‍යන්තර සංසේචනයක් කියලා කියනවා. හරි? ඕක මතක තියාගන්න. හරි? රයිට්. ඕලමයි. පැටවුන් බිහි කරන විසිරු මත්ස්‍ය වර්ග සඳහා නිදසුන්. ගප්පි, මෝලි, ප්ලේටිස්, ෂෝට් ටෙල් කියන මෙන්න මේ මත්ස්‍ය වර්ග හතර තමයි ඔය කට්ටියගේ නෝට් එකේ එහෙම නැත්නම් ඔය කට්ටියගේ මේ ප්‍රධාන වශයෙන් අපේ විෂය නිර්දේශ කරලා තියෙන්නේ ඔය කට්ටියට. හරි? ඒකින්ද මේ මත්ස්‍යයන් හතර පිළිබඳ ඔය කට්ටිය දැනගන්න ඕන. හරි? ඒ කියන්නේ පැටව බිහි කරන මත්ස්‍යෝ කියලා අහන්න පුළුවන් MCQ වල එහෙම. හරි? මත්ස්‍ය විශේෂ කීපයක් දීලා අහන්න පුළුවන් මේ මත්ස්‍යයා පැටවුන්ද බිහි කරන්නේ විතර දාන්න කියලා අහන්න පුළුවන්. හරි? අහන්න පුළුවන්. ඉතින් ස්පොට් ටෙස්ට් වලදී ඔය ප්‍රැක්ටිකල් එක්සෑම් වලදීම අහන්න පුළුවන්. හරි? ඒකින්ද ඔය කට්ටිය හොඳට මතක තියාගන්න මේ දේවල්. හරි? ඒ කියන්නේ පැටව බිහි කරන මත්ස්‍ය වර්ග සහ නිදසුන් තමයි නැවතත් කිව්වොත් ගප්පි, මෝලි, ප්ලේටිස්, ෂෝට් ටෙල්. හරි? අපි බලමු මේකෙන් එක මේ මත්ස්‍යයන් පිළිබඳ රූප සටහන් වලින් බලමු. ඕලමයි. මේ දේ ළමයි මේ පැටවුන් බිහි කරන විසිතුරු මසුන්. හරි? අපි ගත්තොත් එම් ළමයි මේ ගප්පි ඉන්නවා. හරි? මේ ඉන්නේ ගප්පිය. දැන් ඉස්සරහා මම මේ රූප සටහන් දාලා තියෙනවා. නම් කරලා තියෙනවා. මේ ඉන්නේ ගප්පි විශේෂ. බලන්න. දැන් ඔය කට්ටිය ගප්පියා ගම ඔය කට්ටිය එන්න ඕන. දැන් ඔළුවට එන්න ඕන. හරි? ගප්පියා කියන්නේ මේ මත්ස්‍යයා තමයි කියලා. හරි? ගප්පියා කියන ළමයි මේ වගේ මේ මුන්ට කියන්නේ මේ සාරි ගප්පි කියලා. අපි ගමේ ගොඩේ කියන්නේ සාරි ගප්පි කියලා. හරි? සාරි ගප්පි කියලා ලියන්න. පක් ගප්පි. හරි? ගප්පි කියලා තමයි වට ලියන්න ඕන. එතකොට මේ ඉන්නේ ගප්පි විශේෂයක්. හරි? ගප්පි ඉන්නවා. විවිධ පාට ගප්පි ඉන්නවා. හරි? එතකොට ඒ බලන්න වරල් විහිදිලා තියෙන මේ ලස්සන විසිතුරු මසුන් කියන්නේ අලංකාරවත් මස් විශේෂ තමයි ගප්පි කියලා කියන්නේ. මොවුනොත් අපනයනය කරනවා. හරි? ලංකාව තුල මේ මත්ස්‍ය අභිජන්‍ය කරලා වෙනම අපනයනය කරනවා. ඒ කියන්නේ ලංකාවෙන් පිට රටට යවනවා. හරි? අර අපි කතා කරේ විදේශ විනිමය කියලා. හරි? එතකොට මේ විදේශ විනිමය සඳහා දායක වෙන එක් මත්ස්‍යය තමයි ඔය ගප්පි මත්ස්‍යයා කියලා කියන්නේ. හරි? ඒ වගේම ළමයි මෝලි මත්ස්‍යයා. මෝලි මත්ස්‍යයත් ඔකට මම දැන් දැකලා ඇති මීට කලින් දැකලා ඇති මේ දින ළමයි මෝලි මත්ස්‍යයා මොහු මෙම මත්ස්‍ය විශේෂයත් පැටවුන් තමයි බිහි කරන්නේ. ඒ වගේම ප්ලේටිස් ගත්තොත් එම් ළමයි සමහර අපි ගමේ ගොඩේ කියන්නේ ප්ලේටි කියලා කියන්නේ. හරි? ඔකට සරල භාෂාවෙන් කිව්වොත් ප්ලේටි කියලා කියන්නේ. ඉතින් මේ මොවුන් අර තැඹිලි පාටයි. හරි? ඒතකොට තැඹිලි පාට එක විශේෂ ඉන්නවා. නමුත් ප්‍රධාන වශයෙන් තැඹිලි පාටයි. ඉතින් මේ පැහැයත් එක්ක අපිට පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් මේ ප්ලේටි කියලා. නමුත් අර මෝලි සහ ප්ලේටි පොඩ්ඩක් අඳුරා ගැනීමේදී යම් ගැටලු ඇති වෙන්න පුළුවන් සමහරුන්ට. හරි?
දැන් හොඳට මතක තියන්න ප්ලේටි මත්ස්‍යගේ අර උඩ වරල ටිකක් අපි ගත්තොත් ටික දිගට තියෙනවා. හරි? ටිකක් දිගට තියෙනවා ගප්පියාගේ වගේ. නමුත් මෝලි මත්ස්‍යගේ එහෙම දිගට නෑ කෙටි විදියට තමයි තියෙන්නේ. ඒ වගේම ෂෝට් ටේල්. ෂෝට් ටේල් කියලා කියන්නේ ළමයි මේ හරි දිගයි. මෙම මත්ස්‍ය විශේෂයත් මේ විසුරු මත්ස්‍ය විශේෂ පැටවුන් තමයි දාන්නේ. ඉතින් ළමයි මේ පැටවුන් තමයි බිහි කරන්නේ. එතකොට මේ ෂෝට් ටේල් අඳුරා ගන්න පුළුවන් හොඳම කතාව මේ හොඳම දේ තමයි ඔය පිටිපස්සේ වලිගයක් වගේ තියෙනවා. නමුත් අර වලිගයක් වගේ තියෙනවා. හරි? ඉතින් එතනින් ඔකට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔකට දැන් පැහැදිලි ඇති පැටවුන් බිහි කරන මත්ස්‍ය විශේෂ පිළිබඳ රූප සටහනුත් එක්ක මම දාලා තියෙනවා. හරි? රූප සටහන් එක දාලා තියෙනවා. ඔකට පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි? ඊළඟ කොටස යන්න. ඔව් ළමයි. බිත්තර දමන. ඔන්න අපි කලින් කතා කරේ පැටවුන් දමන. දැන් එන්නේ බිත්තර දමන. right. බිත්තර දමන මත්ස්‍යයන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනයේ සිදුවන්නේ බාහිර ජලජ පරිසරය තුළදීය. ගැහැණු මසුන් විසින් බාහිර පරිසරයේ බිත්තර මුදා හැරීමෙන් පසු ඒ මතට පිරිමි මත්ස්‍යයා විසින් ශුක්‍රාණු හෙලීම සිදු කරයි. සංසේචිත බිත්තර වලින් පැටවුන් පිටතට පැමිණීම සිදුවේ. මේ බාහිර සංසේචනයේ හඳුන්වනවා. ඔව්ලමයි. බිත්තර දමන මත්ස්‍යයන්ගේ කතාව මෙච්චරයි. දැන් අපි කතා කරන්නේ පැටවුන් දමන මත්ස්‍යෝ ගැන. දැන් බිත්තර දමන මත්ස්‍යෝ ගැන තමයි අපි කතා කරන්නේ. හරි? දෙවෙනි පේජන ආකාරය. නම් බිත්තර දමන මත්ස්‍යෝ ගැන කතා කරද්දී මොවුන්ගේ වෙන්නේ මේ බාහිර සංසේචනය. හරි? බිත්තර දමන මත්ස්‍යයන්ගේ වෙන්නේ බාහිර සංසේචන. ඒ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ගැහැණු මත්ස්‍යයා ගාව තියෙනවා බිත්තර. හරි? බිත්තර දමන මත්ස්‍යයාගේ ගැහැණු මත්ස්‍යයා ගාව තියෙනවා බිත්තර. මේ බිත්තර මොවුන් ජලයට මුදා හරිනවා. ජලයට මුදා හැරියට පස්සේ අර පිරිමි මත්ස්‍යයා විසින් ඒ බිත්තර මතට ශුක්‍රාණු පිරිමි මත්ස්‍යයා ගාව තියෙන ශුක්‍රාණු පතිත කරනවා. පතිත කරාට පස්සේ තමයි සංසේචනයක් වෙන්නේ. හරි? සංසේචනයක් වෙන්නේ. මම කිව්වනේ කලින් සංසේචනය කියන්නේ මොකක්ද කියලා. හරි? සංසේචනය වෙනවා. සංසේචනය වුණාට පස්සේ ඒ බිත්තර පුපුරලා පැටවු වෙනවා. හරි? ඕක තමයි බිත්තර දමන මසුන්ගේ කතාව. ඉතින් මේකදී ළමයි මේක බාහිර සංසේචනයක් විදිහට තමයි කියන්නේ. හරි? දැන් මම අභ්‍යන්තර සංසේචනයක් කියලා කිව්වා පැටවුන් දමන මත්ස්‍යයන්ගේ. ඇයි මත්ස්‍යයාගේ ශරීරය තුලදී ශරීරය ඇතුළදී තමයි ඒ සංසේචනය වෙන්නේ. නමුත් බිත්තර දමන කතාවේදී බිත්තර දමන මත්ස්‍යයන්ගේ බාහිර සංසේචනයක් කිව්වා. ඒකෙදි වෙන්නේ ළමයි බිත්තර සිරුරෙන් එළියට දැම්මට පස්සේ. හරි? සිරුරෙන් සිරුර තුල තියෙන බිත්තර එළියට දැම්මට පස්සේ තමයි සංසේචනය වෙන්නේ. ඉතින් ඒක හින්දා ඒක කියනවා බාහිර සංසේචනය. ඒ කියන්නේ බාහිරින් සංසේචනය සිදුවන හින්දා ඒකට අපි කියනවා බාහිර සංසේචනය කියලා කියනවා. හරි? ඔක තමයි කතාව. right. බිත්තර දමන මත්ස්‍යයන් තවදුරටත් පහත ලෙස වර්ග කරයි. දැන් බිත්තර දාන මාළු ඉන්නවනේ. දැන් ওই බිත්තර දාන මාළු බිත්තර දැන් අපි පැටවුන් බිහි කරන මත්ස්‍යෝ කියලා නිකම්ම කිව්වා. නමුත් බිත්තර දමන මත්ස්‍යෝන් එහෙම කියලා අපි මග අරින්න බෑ. බිත්තර දමන මත්ස්‍යයන් තවදුරටත් වර්ග කරනවා. මේ බිත්තර දාන ඒ විදිය ක්‍රමේ අනුව තවදුරටත් වර්ග කරනවා. හරි? ඒතර මේ බිත්තර සමහර මත්ස්‍යෝ ඉන්නවා බිත්තර තැම්පත් කරන මත්ස්‍යෝ ඉන්නවා. සමහර මත්ස්‍යයන් ඉන්නවා බිත්තර විසිරුවා හරිනවා. හරි? ඒ වගේ සමහර මත්ස්‍යෝ ඉන්නවා පෙන කූඩු සාදන පෙන කුඩු හදලා ඒ කූඩු තුල බිත්තර දාන මේ මත්ස්‍යයන් ඉන්නවා. ඉතින් ඒ වගේ මේ දේවල් ටිකක් තියෙනවා. හරි? ඉතින් බිත්තර දමන මත්ස්‍යයන් තවදුරටත් වර්ග කිරීමට කරන්න පුළුවන්. අපි අංක 1 බලමු. පළවෙනි වර්ග කිරීම බලමු. බිත්තර විසිරුවන මත්ස්‍යයන්. බිත්තර විසිරුවන මත්ස්‍යයන් අපි බලමු. සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාප්, බාබ් වර්ග හා ටෙට්‍රා වර්ග උදාහරණ වේ. අනිවාර්යෙන් ওই උදාහරණ ටික මතක තියාගන්න. හරි? සීබ්‍රා, ගෝල්ෆිෂ්, කාප්, බාබ් වර්ග හා ටෙට්‍රා උදාහරණ වේ. මෙන්න මේ කියන මත්ස්‍ය වර්ග අනිවාර්යෙන් මොකද්ද කරන්නේ? බිත්තර විසිරු ආහාරණ එක තමයි කරන්නේ. බිත්තර විසිරු ආහාරණ එක කරන එක තමයි කරන්නේ. දැන් මෙතන රූප සටහන දාලා දිනවා. මේ දින බිත්තර නිකන් විසිරුවලා තියෙන. හරි? මේ දින බිත්තර. හරි? නිකන් ටැංකිය තුල බිත්තර විසිරු ආහාරණ එක තමයි කරන්නේ. අපි හිතමු මේ මත්ස්‍යයන් ඇති කරන්නේ ටැංකියක් තුලද කියලා. විදුරු ටැංකියක් තුලද කියලා. ඒතර අපිට පේන තියෙනවා බිත්තර. හරි? බිත්තර පේන තියෙනවා. රයිට්. මෙවැනි මසුන් සඳහා ටැංකි පත්ලේ ගල් මාබල් හොඳින් පිරිසිදු කරගත් හයිඩ්‍රේට්ලා පොල් කොහු වැනි ද්‍රව්‍යයක් දැමිය යුතුයි. එවිට මොවුන් විසිරුවන බිත්තර මේවා ඇලවේ. ඔලමයි. අනිවාර්යෙන් ඔන්න ඒ දැන් ඔකට දැන් තේරෙනවා. ඒ කියන්නේ ප්‍රජනනය දැන ගැනීමේ වැදගත්කම තමයි මේ බිත්තර දාන මත්ස්‍යයන්ට අර උපස්තරයක් සපයන්න ඕනේ. හරි? ඒ කියන්නේ උපස්තරයක් මේ සපයන්න පුළුවන්. එතකොට දැන් අපි බිත්තර විසිරුවන මත්ස්‍යෝ හිටියොත් දැන් උදාහරණ වශයෙන් ගෝල්ෆිෂ්, සීබ්‍රාගේ මත්ස්‍යයන් නැති කරනවා. අපි දන්නවා මේ මාළු බිත්තර විසිරුවන මාළු. ඒතර ඒ මසුන්ගේ බිත්තර ඇලීම සඳහා යම් උපස්තරයක් දාන්න ඕනේ. ඒතර උපස්තරය ගැන තමයි කියන්නේ. කියන්නේ හයිඩ්‍රෙල්ලා, මාබල් ඒ වගේ දේවල් දාන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරි? කොහොම වැනි ද්‍රවයන් දැමිය යුතුයි. එවිට මොවුන් විසිරුවන බිත්තර මේවා ඇලවේ. ඕලම අනිවාර්යෙන් මේ බිත්තර විසිරුව මත්ස්‍යයන්ගේ ටැංකියට මෙන්න මේ වගේ ඒ පතලට ගල් කැබලි වගේ දේවල් දාන්න ඕනේ. එතකොට මේ මසුන්ගේ බිත්තර ඒවායේ
ඇලවීමක් සිදු වෙනවා. හරි? ඕක තමයි කියන්නේ. දෙවෙනි එක බලමු. බිත්තර තැම්පත් කරනවා. ඔව් මේ සඳහා උදාහරණ වන්නේ ඒන්ජල්, ඔස්කා, ඩිස්කස් වැනි මසුන් දැක්විය හැකියි. මේවත් අනිවාර්යෙන් මතක තියාගන්න. හරි බිත්තර තැම්පත් කරන මත්ස්‍යෝ ගැන කතා කරොත් ඒන්ජල්, ඔස්කා, ඩිස්කස් වැනි මසුන් දක්වන්න පුළුවන්. මෙවැනි මසුන් සහිත ටැංකි වලට විශාල පත්‍ර සහිත ජලජ පැලෑටි, ගල් කැබලි, උළු කැබලි, ඇස්බෙස්ටොස් තහඩු හෝ අලංකාර මුල් බිත්තර තැම්පත් කරන උපස්තර ලෙස යෙදිය යුතුයි. අනිවාර්යයෙන් මේ බිත්තර තැම්පත් කරන මත්ස්‍යෝ හිටියොත් එහෙම නැත්නම් ඒන්ජල්, ඔස්කා වගේ මාළු වර්ග හිටියොත් අපි මොකද කරන්නේ? එම ටැංකි වලට අර කලින් වගේම බිත්තර තැම්පත් කර හැකි උපස්තර යොදන්න ඕන. උදාහරණයක් වශයෙන් ගල් කැබලි, උළු කැබලි, ඇස්බෙස්ටොස් තහඩු ඒ වගේ දේවල් යෙදීම කරන්න ඕන. හරි? ඒතර ඔකට දැනගන්න මේ අපි ගත්තොත් මේ මත්ස්‍යයන් එහෙම තමයි මේ උදාහරණ ඔකට අනිවාර්යෙන් දැනගන්න ඕන. හරි? අනිවාර්යෙන් දැනගන්න ඕන. අනිවාර්යෙන් අහනවා. අහලා තිබ්බා මං හිතන්නේ. හරි මීට කලින් විභාග වල අහලා තිබ්බවා. ඉතින් අනිවාර්යෙන් දැනගන්න ඕන මේ දේවල්. හරි? ඊළඟට යන්න. ඕලමයි. ඊළඟ මුඛය තුල තබාගෙන බිත්තර රකින්න මත්ස්‍යයන්. අපි බලමු. ගැහැණු හා පිරිමි මත්ස්‍යයන් පැටවුන් බිහිවන තුරු සංසේචිත බිත්තර මුඛය තුල රඳවා ආරක්ෂා කරගනි. බිත්තර වලින් පැටවුන් බිහි වූ පසුවද ආරක්ෂාව අවශ්‍ය වූ විට මුඛය තුලදී පැටවුන් රැගෙන ආරක්ෂා කරගනි. ඕලමයි. උදාහරණ වශයෙන් ගත්තොත් අවුරටාස්, වෙලෝ ප්‍රින්ස්, සචිලිස් කියන මේ මත්ස්‍ය විශේෂ ගත්තොත් එහෙම මොවුන් තම පැටවුන් එහෙම නැත්නම් බිත්තර ආරක්ෂාව සඳහා මුඛය තුල තමයි තබාගෙන තිනේ. කියන්නේ කට ඇතුලේ තියාගෙන ඉන්නේ. කියන්නේ මාළුවා විසින් මේ ගැහණු හා පිරිමි මත්ස්‍යයා මේ ඒ මත් බිත්තර එහෙම නැත්නම් පැටවුන් මත් බිත්තර අපි බිත්තර කියලා කියමු. බිත්තර කට ඇතුලේ තියාගෙන ඉන්නවා ආරක්ෂාව සඳහා. මොකද අනිත් මසුන් ඇවිල්ලා කන්න පුළුවන්. දැන් මේකට සරලම උදාහරණය තමයි ළමයි තෙප්පිලි විශේෂ අපි කියන කොරලි මත්ස්‍යයන් ගත්තොත් එම් ළමයි තිලාපි තෙප්පිලි කියලා විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. මම කියන්නේ තිලාපි කියලා සබ්ජෙක්ට් එකේ තියෙන විදිහට ආහාර මත්ස්‍ය වගාව යටතේ ඔය කට්ටිය බලන්නේ මේ වීඩියෝ. ඔවුනුත් පැටවුන් බිහි කරන්නේ මේ පැටවුන් මේ මුඛය ඇතුලේ තමයි තබාගෙන ආරක්ෂා කරන්නේ. හරි? එහෙම දෙයක් තියෙනවා මේ මත්ස්‍ය විශේෂද. ඉතින් අපි විසිතුරු මත්ස්‍ය වගාව ගැන කතා කරනවා. නැත්නම් විසිතුරු මත්ස්‍යයන් ගැන තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. එතනදී ළමයි මුඛය තුල බිත්තර මේ තබාගෙන බිත්තර රකින්න මත්ස්‍යයන් තමයි ඔය අවුරටාස්, යෙලෝ ෆ්‍රින්ස්, සචිලිස් කියලා කියන්නේ. ඔලම. ඊළඟට පෙන කූඩු සාධන මත්ස්‍ය වර්ග. පෙන කූඩු සාධන මත්ස්‍යයන් වර්ග ගැන අපි කතා කරමු. right. ඔකට මේ රූපසටහන දැක්කනවා. දැන් කොහොමද මේ මත්ස්‍යයන් කට ඇතුලේ තියාන්නේ? මේ කට ඇතුලට යනවා මාළු පැටව. හරි? ඔකට මේ දැක් වෙනවා රූපසටහන තියෙනවා. එතන ඔක අවබෝධ කරගන්න. ඊළඟට බලමු පෙන කූඩු සාධන මත්ස්‍ය වර්ග. ගුරාමි, ෆයිටර්ස් වැනි මසුන් අභිජන්න ක්‍රියාවලියේදී පෙන කූඩු සාදයි. මොවුන්ගේ පිරිමි මත්ස්‍යයා පළමුව ජලය මතු පිටට පෙන තැන්පත් කරමින් කූඩුවක් සාදයි. ගැහැණු මත්ස්‍යයා බිත්තර පිට කිරීමේ අනතුරුව ඒ මතට පිරිමි මත්ස්‍යයා ශුක්‍රාණු හෙලීම සිදු කළ සංසේචනය සිදු කරයි. ඉන්පසු සංසේචිත බිත්තර පිරිමි මත්ස්‍යයා විසින් පෙන කුඩු තුල තැන්පත් කරයි. බිත්තර පෙන කුඩුව තුල තැන්පත් කිරීම පසුව ඒ පිරිමි සත්‍යයා විසින්ම ආරක්ෂා කරගනි. බිත්තර දැමූ විගස ගැහැණු මත්ස්‍යයා ටැංකින් ඉවත් කළ යුතුය. පැහැදිලි ළමයි ගුරාමි සහ ෆයිටර්ස් කියන මත්ස්‍ය විශේෂ තමයි ඔය පෙන කූඩු සාධන මත්ස්‍ය විශේෂ කියලා. කියන්නේ මේකෙදි වෙන්නේ ළමයි මේ අභිජනනය සඳහා. දැන් උදාහරණයක් වශයෙන් මම මේක වීඩියෝ එකකින් දාලා දෙනවා. හරි වීඩියෝ එකකින් ඔයාලට දාලා දෙනවා. මේ වීඩියෝ එක දක්වපුවාම මේ අභිජනනය ගැන වීඩියෝක් දාලා තිනවා. ගුරාමි මත්ස්‍ය විශේෂයක්. එතනදී ඔය කටට අවබෝධයක් එයි. හරි මේකෙදි වෙන්නේ ළමයි මේ ගුරාමි සහ ගැහැණු මත්ස්‍ය යුවලක්. හරි අපි දැම්මොත් එහෙම අභිජනන ටැංකියක් තුලට දැම්මට පස්සේ අපි ඉදිරියට කතා කරමු අභිජනනය ගැන. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර පිරිමි සතා විසින් ඔහුගේ මුඛයෙන් හරි ඒ කියන්නේ මේ ජලය මත පිට පෙන තැම්පත් කරනවා. හරි පෙන වගේ තැම්පත් කරනවා. ඔකට මේ පේනවා. හරි පෙන තැම්පත් කළා මෙන්න මේ බිත්තර ටික මෙන්න මේ පෙන මතට අරගෙන යනවා කියලා තමයි කියන්නේ. හරි ඒ කියන්නේ ශුක්‍රාණු ඒ මතට හෙලලා බිත්තර මතට හෙලලා පෙන කුඩු තුල තැම්පත් කරලා පැටව ආවට පස්සේ පැටවුන් රැක ගන්නවා කියලා තමයි ඔය සාරලෝම කියන්නේ. හරි එතකොට පිරිමි මත්ස්‍යයා විසින් තමයි පෙන තැම්පත් කරලා මොවුන්ගේ මේ බිත්තර තැම්පත් කිරීම කරන්නේ. කියන්නේ පෙන කූඩුව මත එහෙම නැත්නම් පෙන මත තමයි ඔකට පේනවා. දැන් මෙතන රූපසටහන පේනවා. පෙන මත තමයි මේ බිත්තර තැම්පත් කරන්නේ. හරි ඒක තමයි සරලව කතාව. right අපි ඊළඟ කොටසට යන්න. එහෙනම් මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති. ඔකට මේ නෝට් එකම ලියා ගන්න බලන්න. එතකොට ඔකට තේරෙනවා. හරි දැන් මෙතන මේ පෙන කූඩු කිව්වම මේකදී පෙන තැම්පත් කරලා තියෙන මහා ලොකු දෙයක් නෑ මේවා. සරල දේවල්. එතකොට පෙන තැම්පත් කළා. ඒ පෙන මත තමයි මේ බිත්තර තැම්පත් කරන්නේ. තැම්පත් කළා බිත්තර වලින් පැටව ආවට පස්සේ සංසේචිත බිත්තර වලින් පැටව ආවට පස්සේ
පැටවුවාට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ සංසේචිත බිත්තර වලින් පැටව වෙනවා. ආවට පස්සේ මේ පිරිමි මත්ස්‍යය විසින් ආරක්ෂා කරගන්නවා මේ පැටව. හරි ඒක තමයි කියන්නේ. රයිට්. අපි ඊළඟ කොටස යමු. හරි. එතකොට මේ පෙනකුරු සාධන මත්ස්‍යයන් වර්ග සම උදාහරණ වෙන ළමයි ගුරාමි සහ ෆයිටර්ස්. හරි. එහෙනම් ඕක මතක තියාගන්න. හරි. අපි බලමු ඊළඟ කොටස යමු. ඕලම බිත්තර දමන විසුරු මත්ස්‍ය වර්ග සඳහා නිදසුන්. අපි දැන් මේ බිත්තර දාන මාළු වර්ග ගැන ළමයි මේ විවිධ කැටගරි යටතේ එහෙම නැත්නම් විවිධ වර්ගීකරණ යටතේ කතා කරා. නමුත් මෙතනදී පොදුවේ මම නිදසුන් විදිහට දාලා තියෙනවා බිත්තර දමන විසිතුරු මත්ස්‍ය විශේෂ අංක එක අපි රූප සටහන් වලින් බලමු. කාෆ් දාලා තියෙනවා කාෆ් මත්ස්‍ය විශේෂය. බලන්න මේ කහ පාට මත්ස්‍ය විශේෂය තමයි කාෆ් කියලා කියන්නේ. ඒ වගේම ගෝල්ඩ් ෆිෂ්. මේ මත්ස්‍ය විශේෂ ජනප්‍රිය ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මම හිතන්නේ ගෑනු ළමයි ඔක්කොම වගේ දන්නවා ඇති. ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍ය විශේෂ මේවා විසිතුරු ඒ ටැංකිය තුල තමයි මේ ගොඩක්ම බහුල වශයෙන් වගා කරන ටැංකිය තුල විසිතුරු මේ වීදුරු ටැංකිය තුල හරි. ඒ වගේම කාෆ් මත්ස්‍ය විශේෂ ඉන්නවා. මොවුන් තමත් විශාල වෙන මත්ස්‍ය විශේෂ. ඒ වගේම කැට්ෆිෂ් කියන මත්ස්‍ය විශේෂ ඉන්නවා. මොවුන්ගේ අඳුර ගන්න පුළුවන් ලක්ෂණය තමයි අර මුඛයේ ආසන්නේ මේ රැවුල වගේ තියෙනවා. හරි. කෙඳි වගේ තියෙනවා. හරි. ඒවෙන් අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ මත්ස්‍ය විශේෂක ඔය කට්ටිය ළමයි දැක්කට පස්සේ දැන් කොහේ හරි හිටියොත් අහන්න පුළුවන්. හරි රූපසල් දැන් ස්පොට් ටෙස්ට් එකකදී වුණත් අහන්න පුළුවන්. ඒක තියෙන මේ වැදගත්කම මේ වගේ. හරි. ඒතර කට්ටිය නිකන් මේක මේ ඉගෙනගෙන හරියන්නේ නැහැ. මේවා රූප සටහන් හොඳට දැකලා ඒ ඔළුවට දා ගන්න ඕන. හරි. ඒතර මේවෙන් ලකුණක් ගන්න පුළුවන්. හරි. හොඳට ලකුණු ගන්න පුළුවන් පාඩම්. හරි. ඒතර මේ දේවල් ඔය කට්ටිය දැනගන්න ඕන. රයිට්. කැට්ෆිෂ් මත්ස්‍යය ඉන්නවා. ඉතින් මේ මත්ස්‍ය විශේෂ 3 ඔය කට්ටිය දැන් මේ වීඩියෝ එකේ මම දාලා තිනවා. ඔය කට්ටිය බලන්න පුළුවන්. හරි. ඊළඟ කොටස යමු. ළමයි ගෝල්ඩන් බාබ්. හරි. මේ ඉන්නේ ගෝල්ඩන් බාබ් නිකන් අර අපි දන්නවා ගමේ ගොඩේ අර ඉන්න තීත්ති දණ්ඩියෙක් වගේ නිකන් තීත්තියෙක් වගේ තමයි මේ ගෝල්ඩන් බාබ් කියලා කියන්නේ. මේ මත්ස්‍ය විශේෂ ගෝල්ඩන් බාබ් කියලා කියන්නේ. ඒ වගේ සීබ්‍රාස් කියලා කියන ළමයි මේ සීබ්‍රාගේ වගේ ඉරි තියෙනවා. හරි. ඒකෙන් එහෙම මතක තියාගන්න. මේ සීබ්‍රා ෆිෂ් කියලා කියන ළමයි සීබ්‍රාගේ වගේ ඉරි තියෙනවා. හරි. දැන් බලන්න මේ මාළු වගේ ඉරි තියෙනවනේ. හරි. ඒතර ඉරි වලින් තමයි ඔය සීබ්‍රා මත්ස්‍යය හඳුනාගන්නේ. ඒ වගේම ඔස්කා නිකන් තිලාපි මත්ස්‍යෙක් වගේ. හරි. මොහොත විස්තරු මත්ස්‍යෙක් ඔස්කා කියලා කියන්නේ. ඒ වගේ ඩිස්කස් කියලා කියන ළමයි ඒන්ජල් මත්ස්‍යෙක් වගේ නිකන් හරි පැතලි තුනි නිකන් ත්‍රිකෝණාකාර යන්තම් හැඩයකුත් තියෙනවා. හරි. නමුත් ඒන්ජල් මත්ස්‍යයම නෙවෙයි. ඒතකොට එතනින් ඩිස්කස් මත්ස්‍යයා කියන ලක්ෂණ අවකට අඳුර ගන්න ඕන. හරි. මේ රූපසරණ දැක්කම පස්සේ අනිත් මසුන් එක සංසන්දනය කරන්න ඕන. හරි. ඒ සංසන්දනය කිරීම තුලින් ඔබට මේ මත්ස්‍යයන් අඳුරා ගැනීම පහසු වෙනවා. හරි. තාමත් පහසු වෙනවා. ඊළඟ කොටස යමු. ඔලමයි. එවෙන් ටෙට්‍රා මත්ස්‍ය විශේෂ කියනවා. මොවුන් අර නිකන් අපි කලින් කතා කරපු මේ නැවතත් ඊළඟ කොටස යන ගෝල්ඩන් බාබ්ලා වගේ. හරි. ටෙට්‍රා කියන මත්ස්‍ය විශේෂ. ඉතින් එහෙම මතක තියාගන්න පුළුවන්. ඒ වගේම ෆයිටර්ස් මත්ස්‍යයන් නම් ගොඩක්ම මේ මොවුන් අර ෆයිටර්ස් කියන නම ඇවිල්ලා තියෙන අනිත් මත්ස්‍යයන් සමග මේ රණ්ඩු සරුවල් කරනවා. හරි. කොටා ගැනීම කරනවා. ඒකෙන් තමයි ෆයිටර්ස් කියලා කියන්නේ. අර හැම වෙලේම අර මේ නිකන් ගප්පි මත්ස්‍යයා වගේ නිකන් ඔවුන්ගේ තියෙන අර වරල් නිකන් ඇවිස්සලා තියෙන. හරි. ඔකට මේ ෆයිටර්ස් මත්ස්‍යයා පිළිබඳ මේ පේන ඔකට ෆයිටර්ස් මත්ස්‍යයා මේ රූප සටහනේ. ඒතර එහෙම තමයි ෆයිටර්ස් මත්ස්‍යයා එන්නේ. ඒ වගේ ඒන්ජල් ෆිෂ් නිකන් ත්‍රිකෝණාකාර හැඩයක්. හරි. ත්‍රිකෝණාකාර හැඩයක් තමයි තියෙන්නේ. ඒ වගේම නෑ පැරඩයිස් ෆිෂ්. මේ ගුරාමි වර්ගයක්. හරි. ගුරාමි මත්ස්‍ය විශේෂ මම මෙතන දාලා ඉන්නවා. ගුරාමි විශේෂයක් තමයි පැරඩයිස් ෆිෂ් කියලා කියන්නේ. හරි. ඒ වගේම ගුරාමි මත්ස්‍ය තමයි මෙතන මම දාලා තියෙන්නේ. ඉතින් මේ ගුරාමි මත්ස්‍යයම ගත්තොත් තමයි මේ සාමාන්‍ය මේ කෙඳි දෙකක් තියෙනවා. හරි. නිකන් මුඛයට පහළට වෙන්න වගේ කෙඳි දෙකක් තියෙනවා. ඉතින් මේ කෙඳි වලින් අඳුර ගන්න පුළුවන්. හරි. ඒ වගේම ඒන්ජල් ෆිෂ් ගේ තියෙනවා. ඉතින් මේ මාළු දැක්කම පස්සේ ඔය කට්ටියට අඳුරා ගැනීම ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. මොකද මේවා අහන්න පුළුවන්. හරි. අහන්න පුළුවන් මේවා නේද? ඒකින්ද ඔය කට්ටිය හොඳට බලා ගන්න. හරි. ඊළඟ කොටස යන්නම් මම එහෙනම්. රයිට්. විසිතුරු මසුන් අභිජන්නේ. විසිතුරු මසුන් අභිජන්නේ එහෙම නැත්නම් ෆිෂ් බ්‍රීඩින් කියලා කියනවා. මේකට ඉංග්‍රීසියෙන් අපි බලමු විසිතුරු මසුන් අභිජන්නේ කරන්නේ කොහොමද කියලා මොකක්ද කියලා බලමු. රයිට්. ලිංගිකව පරිණත උසස් ලක්ෂණ සහිත විසිතුරු මත්ස්‍ය විශේෂයක් ගැහැණු හා පිරිමි මත්ස්‍යයන් තෝරාගෙන බිත්තර දැමීමට අවශ්‍ය තත්ත්ව සපයා සංසේචනයෙන් පසු පැටවුන් ලබා ගැනීමේ ක්‍රමය විසිතුරු මත්ස්‍ය අභිජනනය. මේක තමයි මම සරලම කතාව කියන්න. මේක ළමයි මේ පොඩි මාළුන්ට කරන්න බෑ. කියන්නේ කුඩා මාළු පැටවුන්ට කරන්න බෑ. මේ මත්ස්‍ය පැටවු ලිංගික වශයෙන් පරිණත වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ මේ ලිංගික වශයෙන් හොඳ පරිණත මත්ස්‍ය විශේෂයක් මේ මසුන් තෝරා ගන්න ඕනේ. හරි. කුඩා පැටවුන් තෝරාගෙන මේක කරන්න බෑ. කියන්නේ ලිංගික කාර්යතාවය සඳහා යෙදීමට හැකි මත්ස්‍ය විශේෂයක් තෝරා ගන්න ඕනේ. මෙන්න මේ මත්ස්‍ය විශේෂය තෝරාගෙන ඒකට වෙනම පරිසරයක් හදන්න ඕනේ. හරි. මේ මත්ස්‍යයන්ට වෙනම පරිසරයක් හදන්න ඕනේ. අපි කියමු ගුරාමි මත්ස්‍යෙක් ඉන්නවා කියලා. ඔව් ගුරාමි ගැහැණු මත්ස්‍ය සහ පිරිමි මත්ස්‍ය ඉන්නවා. ඔවුන්ට මේ මත්ස්‍ය ටැංකිය තුල ඔවුන් පමණක්
ගත කිරීමට සලස්වා අර මේ අපි ගත්තොත් මම මේක දාලා තියෙන වීඩියෝ එකත් අර ගැහැණු මත්ස්‍යයා ගාව තියෙන බිත්තර පිරිමි මත්ස්‍යයා ලවා සංසේචනය කරවා පැටවුම් ලබා ගැනීම තමයි ඔය මත්ස්‍ය අභිජන්ණය කියලා කියන්නේ. හරි? සරලවම නැවතත් කියනවා ලිංගික පරිණතයට ආපු ගැහැණු මත්ස්‍ය සහ පිරිමි මත්ස්‍යයෙකු වෙනමම හදපු ටැංකිය වලට දාලා මේවට කියන අභිජනන ටැංකිය කියලා අභිජනන ටැංකිය වලට දාලා අර ගැහැණු මත්ස්‍යයා ගාව තියෙන බිත්තර පිරිමි මත්ස්‍යයෙකු ලවා සංසේචනය කරලා ඒ බිත්තර වලින් පැටවුම් ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි ඔය විසිතුරු මසුන් අභිජන්ණය කියලා කියන්නේ. හරි? මත්ස්‍ය අභිජන්ණය කියලා කියන්නේ ඕක. එහෙම නැත්නම් විසිතුරු මසුන් අභිජන්ණය කියලා කියන්නේ ඕක. හරි? මම හිතනවා සරලව ඕක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි? එහෙනම් මම ඊළඟ කොටස යනවා. මත්ස්‍ය අභිජන්ණයේ ප්‍රධාන අරමුණක් වන්නේ නිරෝගී වර්ගයට ගැලපෙන මත්ස්‍ය වර්ග සාදා ගැනීමයි. අවුලමයි. දැන් අපි ගන්නතොත් එන්නේ මත්ස්‍ය අභිජන්ණය. එහෙම නැත්නම් අපි සරලව කෝල් ළමයි මේ මාළු පැටවු ලබා ගැනීම නෙමෙයි. මේ කියන්නේ මාළු පැටවු ලබා ගැනීම, මත්ස්‍ය පැටවු ලබා ගැනීම. ඉතින් ඒකෙදි ප්‍රධාන අරමුණ වන්නේ ළමයි මේ නිරෝගී ඒ වගේම වර්ගයට ගැලපෙන හොඳ උසස් මත්ස්‍ය වර්ග සාදා ගැනීම තමයි. හරි? මොකද දැන් මත්ස්‍ය වගාවක් ව්‍යාපාරයක් විදිහට කරනකොට එතනදී අනිවාර්යෙන් එන මත්ස්‍ය පැටවු නිරෝගී වෙන්න එපයි. හොඳ මත්ස්‍ය පැටවු වෙන්න ඕන. හරි? ඉතින් ඒක තමයි ඔය කියන්නේ. ඔව් මෙහිදී පාලනය කරන ලද මව්පිය ගහණයේ සිටින පහත ලක්ෂණ දරන සතුන් අභිජන්ණය කිරීම සඳහා තෝරා ගනි. ඔව් ළමයි. මම අර කලින් කිව්වනේ. දැන් ආවට ගියාට මාළු තෝරා ගන්නේ නැහැ. ලිංගික වශයෙන් පරිණත වෙලා ඉන්න ඕන අනිවාර්යෙන්. හරි? ඒ අදාළ වයසේ ඉන්න ඕන. දැන් පොඩි කුඩා මත්ස්‍ය පැටව දාලා මේක කරන්න බෑනේ. අනිවාර්යෙන් මේ මාළු මත්ස්‍යයන් විසිතුරු මත්ස්‍යයන් ලිංගික වශයෙන් පරිණත වෙන්න ඕන. ඒතකොට ලිංගික වශයෙන් පරිණත මාළු පමණයි මේ කාර්යය සඳහා දාන්නේ. ඉතින් ඒ වගේ අභිජන්ණය කිරීම සඳහා මාළු තෝරා ගැනීමේදී ලක්ෂණ කිහිපයක් තියෙනවා. හරි? ඒ පහත ඒ ලක්ෂණ මොනවද කියලා අපි දැන් එකෙන් එක බලමු. ඔලම අංක 1. ක්‍රියාශීලව පිහිනන්න ඕන. අනිවාර්යයෙන්ම අභිජන්ණය කිරීම සඳහා මාළු තෝරා ගැනීමේදී මේ මාළු ක්‍රියාශීලීව පිහිනන්න ඕන. මොකද ක්‍රියාශීලීව පිහිනනවා කියලා කියන්නේ හොඳට මත්ස්‍ය ටැංකිය තුල පිහිනමින් වාසය කරනවා කියලා කියන්නෙම ඔන් කිසිම ලෙඩ රෝගයක් නැහැ. ලෙඩක් දුකක් නැහැ මේ මාළුට. හරි? හොඳ නිරෝගී මාළුවෙක් කියලා තමයි කියන්නේ. ඒක ළමයි මේක මේ බොහොම ප්‍රැක්ටිකලි විෂය මේ ප්‍රැක්ටිකලි මාර්තුකාවක් මේ කතාව නේද? ප්‍රැක්ටිකලි තියෙන පාඩම මේ කතාව. හරි? මේක තනිකර ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ මේ මාළුගේ මාළු පිළිබඳ මේ දැනගන්න තියෙන අපි මාළු ඇති කිරීම තුලින්ම තමයි. හරි? ඇති කිරීම තුලින්ම තමයි. හරි? ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ මාළු හදන කට්ටිය දන්නවා මාළුයි ක්‍රියාශීලීව පිහිනනවා කියලා කියන්නේ ඒ මාළුවට කිසිම ලෙඩක් නැහැ. හරි? ලෙඩක් නැහැ කියලා සාමාන්‍යයෙන් අපි උපකල්පනය කරනවා. එතකොට ඔහු හරි ඇක්ටිව්. එතකොට ඒ වගේ මාළුවෙක් තමයි. ඔකට තේරෙනවා මම කියන්නේ මොකද කියලා. හරි ඇක්ටිව්. එතකොට මේ මාළුවෙක් තමයි අපි අභිජන්ණය කිරීම සහ අනිවාර්යෙන් තෝරා ගන්න ඕනේ. ඒ වගේම විශේෂට වර්ගයට අදාළ රූපමය ස්වභාවය තියෙන්න ඕන. හරි? ඔව් ළමයි. ඒක ගැන කිව්වොත් දැන් ওই ගප්පි මත්ස්‍ය විශේෂයට අදාළ ලක්ෂණ ටිකක් තියෙනවනේ. දැන් දිග අර සාරියක් වගේ වරලක් තියෙනවා. අපි සාරි ගප්පි කියන්නේ සාමාන්‍ය කියන්නේ සාරියක් වගේ වරලක් තියෙනවා. හරි? ඒ ඊට අදාළ පාටක් තියෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න එක මාළුවෙක් ඉන්නවා දැන් ගප්පි විශේෂයක්. ඒ මාළුවගේ වරල් කැඩිලා වරල් නිකන් කැඩිවිලා කුඩු වෙලා නිකන් ඒ පාටත් නිකන් අමුතු ආවපහැයක්. ඒ වගේ මාළු අපි යොදන්නේ නැහැ. යොදාගන්නේ නැහැ අභිජන්ණය සඳහා. මොකද අපි හොඳම මාළු විශේෂයක් ගන්න තමයි මේ අභිජන්ණය කරන්නේ. හරි? මේ බ්‍රීඩින් එක කරන්නේ හොඳම මත්ස්‍ය විශේෂයක් ලබා ගැනීම සඳහා. හරි? හොඳ උසස් මත්ස්‍ය විශේෂයක් ලබා ගැනීම. ඉතින් අර වගේ මාළුවෙක් තෝරා ගත්තොත් වෙන්නේ අර මත්ස්‍ය පැටවු දුර්වල මත්ස්‍ය පැටවු එහෙම නැත්නම් රෝගී මත්ස්‍ය පැටවු බිහිවීම. එතනදී ඒ අභිජන්ණය සාර්ථක වෙන්නේ නැහැ. ඒකින් තමයි විශේෂයට හා වර්ගයට අදාළ ඒ හොඳ රූපමය ලක්ෂණ තියෙන ස්වභාවයක් තියෙන මත්ස්‍ය පැටවු මසුන් තෝරා ගන්න ඕන කියලා තමයි කියන්නේ අභිජන්ණය සඳහා. ඒ වගේම නේද නිරෝගී ඍජු වරල් පිහිටීම. නිරෝගී ඍජු වරල් පිහිටීම. ඕකමයි. අර මම කලින් කියපු කතාව හා සමානයි. මේකද මේ කියන්නේ ළමයි අර ඇද කුද වෙච්ච කැඩිච්ච නිකන් ඇදිච්ච එහෙම මාළු තෝරාගන්නේ නැහැ. හරි? හරි? ඒ වගේම මේ හොඳ මේ කියන්නේ ඍජුව හොඳ වරල් පිහිටි ඒ වගේ හොඳ පුෂ්ටිමත් මත්ස්‍ය විශේෂ තමයි තෝරාගන්නේ. මොකද උසස් ලක්ෂණ සහිත පැටවුන් ලබා ගන්න. මොකද මේ බ්‍රීඩින් එක සාර්ථක වෙන්නේ. එහෙම තමයි අභිජනනයේ සාර්ථක වෙන්නේ. හොඳ නිරෝගී මව් සත්තු තෝරාගත්තොත් පමණයි. හරි? හරි? ඉතින් මේ ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම අභිජනනය සඳහා මත්ස්‍යයන් තෝරා ගැනීමේදී තිබිය යුතුමයි. හරි? එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මම දැන් පැහැදිලි වෙන්නේ නැති. ඔලමයි. විසිතුරු මත්ස්‍ය අභිජනන ක්‍රියාවලියේදී සැලකිලිමත් යුතු සාධක. අපි බලමු. දැන් මේ විසිතුරු මත්ස්‍ය විශේෂ මේ ආවට ගියාට කරන්න බෑ කියලා මම කිව්වනේ. මේ අභිජනනය කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු සාධක කිහිපයක් තියෙනවා. හරි? අපි ඕනම වැඩක් කරනකොට ඒ දේ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න එපා. ඒ කියන්නේ
ඒ සැලකිලිමත් විය යුතු සාධක කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මත්ස්‍ය අභිජනනයේදී විසුරු මත්ස්‍ය අභිජනනයේනොත් සලකා බලන්න ඕන සාධක කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු එකින් එක මොනවද කියලා. අංක 1. මත්ස්‍යයාගේ පරිණත බව. අභිජනනය සඳහා තෝරාගත යුත්තේ ලිංගික පරිණත වූ මත්ස්‍යයන්. ඕලමයි. අනිවාර්යයෙන්ම අභිජනනය සඳහා තෝරා ගන්න ඕන හොඳට පරිණත වෙච්ච ලිංගික වශයෙන් පරිණත වෙච්ච මත්ස්‍ය විශේෂ. මොකද අර මම කලින් කිව්වා වගේ කුඩා මත්ස්‍ය විශේෂ මේ සඳහා යොදා ගන්න බෑ. පොඩි පැටව එහෙම යොදා ගන්න බෑ. මොකද ලිංගික වශයෙන් ඒ කර්තව්‍යයන් කරන්න පුළුවන් වෙන්න බෑ. ඔවුන්ගේ ශුක්‍රාණු නිපද වෙන්න ඕන, බිත්තර නිෂ්පාදනයක් වෙන්න ඕන. ඉතින් අර වැඩි හිටි ඒ කියන්නේ යම් පරිණත භාවයට ලක් වෙච්ච මත්ස්‍යුන් තමයි මේක සඳහා යොදා ගන්න ඕන. රයිට්. ලිංගිකව පරිණත මත්ස්‍යයන්ගේ ශරීරය තුළ හෝමෝන ක්‍රියාකාරීත්වය සමග ලිංගික උත්තේජනය සිදුවේ. ඕලමයි. අපි ගත්තොත් එම් දැන් අපේ මනුස්සයන්ගේ වගේම තමයි. මනුස්සයන්ගේ තියෙනවනේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ඒ වගේ ලිංගික ක්‍රියාවලිය සඳහා උත්තේජනය කරන හෝමෝන මත්ස්‍යයාගෙත් ඒ වගේ තමයි. මත්ස්‍යයා තුලත් තියෙනවා. ලිංගික වශයෙන් උත්තේජනය කරන ඒ හෝමෝන. ඉතින් මේ හොඳ පරිණත මත්ස්‍යයන්ගේ හොඳට පරිණත වෙච්ච ලිංගික කාර්යයන් සඳහා පරිණත වෙච්ච ඒ හොඳ මත්ස්‍ය විශේෂයන්ගේ මෙන්න මේ හෝමෝන හොඳට වැඩ කරනවා. හරි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ශරීරය තුළ හොඳට හෝමෝන ක්‍රියාකාරී වෙනවා. එහෙනම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි හොඳ ලිංගික උත්තේජනයක් වුණ සතු තියෙනවා. ඒ වගේම හෝමෝන ක්‍රියාව ඩිම්බ කෝෂවල ඩිම්බ නිපදවීම සහ මේරීමටත් ඕනමයි. අනිවාර්යයෙන් මේ හෝමෝනල් ක්‍රියාව මේ ඩිම්බ කෝෂ කියලා කියන්නේ ළමයි මේ මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළ. එහෙම නැත්නම් ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක පද්ධතිය තුළ ළමයි ඩිම්බ කෝෂ කියන දේ තියෙන්නේ ගැහැණු මත්ස්‍යයා තුළ. හරි. මේ ගැහැණු මත්ස්‍යයාගේ ප්‍රජනක ව්‍යුහය තුළ එහෙම නැත්නම් ප්‍රජනක ව්‍යුහය තුළ තියෙන වැදගත්ම කොටස. මොකද මේ ඩිම්බ කෝෂ වලින් වෙන්නේ බිත්තර නිෂ්පාදනය. බිත්තර නිෂ්පාදනය තමයි වෙන්නේ. හරි. ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනය තමයි වෙන්නේ. හරි. එතකොට ළමයි මේ ඩිම්බ නිපදවීම. ඩිම්බ කියලා කියන්නේ සරලවම කියනවා බිත්තර. හරි. බිත්තර වල තමයි ඩිම්බ කියලා කියන්නේ. ඉතින් මේ හෝමෝනල් ක්‍රියාවලිය හරි වැදගත්. හරි. ඔය විවිධ හෝමෝන තියෙනවා. ඒ හෝමෝන වල වැදගත් වෙනවා මේ ඩිම්බ නිෂ්පාදනයත්. ඉතින් ඒ සඳහාත් ඒ වගේ මේරීමට ඩිම්බ කියන්නේ බිත්තරයක් නිකන් තිබ්බට හරියන්නේ නැහැ. ඒක මෝරන්න ඕන හොඳට. හරි. ඒ කියන්නේ පැටියෙක් ගන්න හොඳ බ්‍රීඩින් වෙන්න එහෙම නැත්නම් අභිජානනයක් වෙන්න ශුක්‍රාණු සමග සංසේචනය වෙන්න හොඳට ඒක බිත්තරේ මෝරන්න ඕන. මම කියන එක තේරෙනවනේ. හොඳට මෝරච්ච බිත්තරයක් වෙනවා. එතකොට ඒ සඳහාත් හෝමෝන ක්‍රියාව වැදගත් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ළමයි වුෂණ තුල ශුක්‍රාණු ඉපදෙනවා. ඔයාලා මේ වුෂණ කියන දේ තියෙන ළමයි මේ පිරිමි මත්ස්‍යයා තුල. ඉතින් ඔය වුෂණ තුලින් තමයි ශුක්‍රාණු කියන දේ නිපද වෙන්නේ. එතකොට මේ ශුක්‍රාණු වැදගත් වෙන්නේ ඇයි? අර ඩිම්බ තුල තියෙන එහෙම තර බිත්තර එහෙම ඩිම්බ කෝෂ තුල ගැහණු මත්ස්‍යයාගේ ඩිම්බ කෝෂ තුල නිෂ්පාදනය බිත්තර එහෙම ඩිම්බ සංසේචනය කිරීම. අර එහෙම ගැහණු මත්ස්‍යයාගේ තියෙන ලක්ෂණ පිරිමි මත්ස්‍යයාගේ තියෙන ලක්ෂණ අර ගැහණු මත්ස්‍යයාල තුල තියෙන බිත්තර වලට ලබා දීම සඳහා. හරි. ඒ ජෙනටිකලි එහෙම ඒ ජානමය කාර්යය සඳහා තමයි ඔය ශුක්‍රාණු කියන දේ වැදගත් වෙන්නේ. ඒතකොට මේ ශුක්‍රාණු නිපදවීම සඳහාත් හෝමෝන වැදගත් වෙනවා. ඒ සඳහා වෙනම හෝමෝන තියෙනවා. හරි. වෙනම හෝමෝන තියෙනවා. මම මෙතනදී හෝමෝන ගැන කතා කරන්නේ නැහැ. මම පාඩම විතරයි කතා කරන්නේ. පාඩමට අදාළම වෙන දේ විතරයි මම කතා කරන්නේ. හරි. ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරි. රයිට්. ඒ වගේම මේ පරිණතයටත් බලපානවා. ඒ කියන්නේ ලිංගික වශයෙන් ඒ ලිංගික කාර්යයන් සිදු කිරීම සඳහා හොඳ පරිණතයක් දක්වනවලු මේ ශරීරය තුළ හෝමෝන තියෙන එක. ලිංගික පරිණතපත්ව ඇති මසුන් බාහිරින් හඳුනාගත හැකියි. ඕලමයි. අපි දන්නවනේ සාමාන්‍ය ලිංගික වශයෙන් පරිණත වෙච්ච මත්ස්‍යයෙක්. හරි. මත්ස්‍යයෙක් වේවා වෙනත් සතෙක් වේවා අපිට බාහිරින් අඳුර ගන්න පුළුවන්. මෙයා ලිංගික වශයෙන් පරිණතයි. හරි. ඊට අපිට ඒ අඳුරා ගැනීම පුළුවන්. දැන් ඕනම සතෙක් ගාව එක තියෙනවා. මිනිස්සයා තුලත් තියෙනවා. ඒක ළමයි මාළු තුලත් තියෙනවා. දැන් අපි ගත්තොත් මත්ස්‍යයා වෙන්න පුළුවන්, ගවයෝ වෙන්න පුළුවන්, කුකුලන් වෙන්න පුළුවන්. ඕනම සතෙක් ගාව කාර්යය තියෙන. කියන්නේ ලිංගික වශයෙන් පරිණත මත්ස්‍යයන් මේ බාහිරින් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. විවිධ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේක ළමයි මත්ස්‍යයන්ට පොදුයි මේ කතාව. ඉතින් අපි බලමු ලිංගික වශයෙන් පරිණත වෙච්ච ගැහැණු මත්ස්‍යයන්ගේ ලක්ෂණ මොනවද කියලා. රයිට්. බලමු. ඕලමයි. උදරයේ පිඹුණු ස්වභාවයක් ගැනීම. ළමයි මෙතන මේ රූප සටහනක් මම දාලා තියෙනවා. හරි බලන්න. මේ ගෝල් ෆිෂ් මත්ස්‍ය කියන්නේ ගෝල් ෆිෂ් ගැහැණු මත්ස්‍යයා ඉන්නේ. බලන්න ළමයි මේ උදරය පිම්බිලා තියෙනවා. හරි. ඒතර ඔකට ඒකෙන් පැහැදිලි වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. කියන්නේ ළමයි දැන් අපි ගත්තොත් මේ බිත්තර නිසා මේ උදරේ පිම්බිලා තියෙනවා. හරි. විවිධ දේවල් බලපාන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මේ බිත්තර වගේ දේවල් උදරේ දරාගෙන සිටින ඉඳලා උදරේ පිම්බුණු ස්වභාවයක් ගන්නවා. ඉතින් ඒකත් ලිංගික වශයෙන් පරිණත ගැහැණු මත්ස්‍යයන් සඳහා හොඳ ලක්ෂණයක්. රයිට්. ඊළඟ උදරේ මුදු ස්වභාවයක් ගැනීම. ඔලමයි. අපි මේ උදරේ එහෙම නැත්නම් මේ ගෝල් ෆිෂ් මත්ස්‍යයා එහෙම නැත්නම් ගෝල් ෆිෂ් ගැහැණු මත්ස්‍යයා ජලෙන් ඉහළට අරගෙන පොඩ්ඩක් අතගාලා බැලුවොත්, ඒ කියන්නේ උදරේ පොඩ්ඩක් පිරිමැදලා බැලුවොත් හරි සිනිඳුයි.
හරි හරි මෘදුයි ස්වභාවයක් වෙනවා. හරි ඕක තමයි කියන්නේ. ඒ වගේම පෙජනක විවරය රතු වර්ණයක් ගැනීම. අනිවාර්යයෙන්ම ලිංගික වශයෙන් පරිණත ගැහැණු මත්ස්‍යයෝ ගැන කතා කරොත් මේ ඔවුන්ගේ පෙජනක විවරය රතු පාටක් ගන්නවා. ඒ වගේම ලය වරල් හා හිස ප්‍රදේශ මුදු වීම. ඔලම මේ ලය ආසන්නයේ තියෙන පහළ තියෙන වරල් ඒ වගේම මේ හිස ප්‍රදේශ අත ගාලා බැලුවොත් මෘදුයි. හරි. ඔව්. පෙජනක ඉන්දිය තද කල විට බිත්තර පිටත පැමිණීම. නමුත් එසේ නොකළ යුතුය. වරහන් ඇතුලේ තියෙනවා. හරි. ඔලමයි. දැන් මේ ගැහැණු මත්ස්‍යයන්ගේ මත ලිංගික වශයෙන් පරිණත වෙච්ච ගැහැණු මත්ස්‍යයන්ගේ මේ ප්‍රජනක ඉන්දිය යමක් පොඩ්ඩක් තද කරලා බැලුවොත් බිත්තර එනවා. නමුත් එහෙම කරන්න හොඳ නැහැ. හරි. එහෙම කරන්න හොඳ නැහැ. නමුත් කරලා බැලුවොත් බිත්තර පිටතට එනවා. හරි. ඒ බිත්තර එන්න නොයන්න වගේ තමයි මේවා තියෙන්නේ ශරීරයේ ඇතුළත. ඒක තමයි කියන්නේ. හරි. කියන්නේ මොවුන් ලිංගික වශයෙන් පරිණතයි කියන එකට හොඳම ලක්ෂණය. හොඳම උදාහරණය. ඒ වගේම උදරයෙන් බිත්තරගෙන අන්වික්ෂයෙන් පරීක්ෂා කළ විට ඒවා පරිණත වී තිබෙනවා. ඕලමයි. ඒ කියන්නේ දැන් මේ උදරයේ තියෙන බිත්තර අපි අන්වික්ෂයකට දාලා චෙක් කරලා බලපුවාම ඒවා පොඩක් අර පරිණත වෙලා තියෙනවා. හරි? ඒ කියන්නේ ඒවා හොඳ මට්ටමේ තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. හරි? ඒකත් හොඳ ලක්ෂණයක්ලු. ලිංගික වශයෙන් පරිණත. ඒ කියන්නේ එහෙනම් පරිණත මත්ස්‍යයාගේ ලිංගික වශයෙන් පරිණත ගැහැණු මත්ස්‍යයා සඳහා කියලා තමයි කියන්නේ. ඊළඟට පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ. අපි බලමු දැන් පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ කියලා. දැන් ඔකට මේ බලමු පිරිමි මත්ස්‍යයාගේ ලක්ෂණ මොනවද කියලා. ඔව් දැන් ඔකට පේනවා මේ උඩ ලිංගික වශයෙන් පන්නත ගුරාමි පිරිමි මත්ස්‍යෙක් ඉන්නවා. හරි? ඒ මත්ස්‍යයා අපි උදාහරණයට අපි කතා කරමු. පෙජනක විවරය මත තද කළ විට කිරි වැනි ශ්‍රාවයක් පිටවීම. එසේ නොකළ යුතුය. හරි? අපි කතා කරන්නේ ගැහැණු මත්ස්‍යයාගේ තුලත් කතා කරා ගැහැණු මත්ස්‍යයාගෙන් එනවා කියලා කිව්වා බිත්තර. නමුත් පිරිමි මත්ස්‍යයාගෙන් එන්නේ මේ ශුක්‍රාණු. හරි? ශුක්‍රාණුව තමයි කිරි වගේ ශ්‍රාවයක් විදිහට එන්නේ. හැබැයි එහෙම කරන්නේ නැහැ. සාමාන්‍ය මත්ස්‍යෙක් අරගෙන මිරිකලා බලන්නේ නැහැ උන්ගේ පෙජනක මේ පද්ධති. හරි? මොකද මත්ස්‍යයාට හානි වෙන්න පුළුවන්. ඒකෙන්ද හරි? ඒ වගේ ළමයි ලය වරල් හා හිස බෙදේශ රාළුයි. දැන් ගැහැණු මත්ස්‍යයාගේ හිස බෙදේශ මෘදුයි. නමුත් පිරිමි මත්ස්‍යයා ගැන කතා කරලා ලය වරල් සහ මේ පහළ තියෙන වරල්. ඔය පේනවනේ මේ උගේ ලය ඒ ආසන්න තියෙන වරල් සහ හිස ප්‍රදේශ රළුයි. ඒ වගේ හිස වරල් තද රතු වර්ණයක් ගන්නවා. තමයි මේ හිසේ තියෙන වරල් ඔකට පේනවා. හරි? හිස තියෙන මේ හිසේ එහෙම තමයි මේ වරල්. හරි වරල් කියලා කියන්න සාමාන්‍ය රතු පාට වර්ණයක් වගේ ගන්නවා. හරි? ඒතර ඒකත් අර ලිංගික වශයෙන් පරිණත මත්ස්‍යයන්ගේ ලක්ෂණයක් කියලා තමයි කියන්නේ. right. අපි ඊළඟ කොටස යමු. ඔලමයි. මත්ස්‍ය ආහාර අනිවාර්යයෙන්ම මේ විසුරු මත්ස්‍ය අභිජනන ක්‍රියාවලියේදී සැලකීමක් යුතු ප්‍රධාන දෙවෙනි සාධකය මත්ස්‍යයාගේ ආහාර. හරි? එතකොට ලිංගි අපි ගත්ත පරිණත වෙලා තියෙන්නත් ඕන මේ මත්ස්‍යයා තුල මේ මත්ස්‍යයාගේ ආහාර පිළිබඳ සැලකිලිමත් වෙන්නත් ඕන. අපි ඉතින් බලමු මේ මොකද්ද මේ කියන්නේ කියලා. පෝෂණ ගුණයෙන් ඉහළ තුලිත ආහාර ශාලාවකයක් අභිජනන මසුන්ට ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම ඔකට දන්න දෙන්නේ. හරි? මොකද හොඳ පෝෂණයක් වෙන්න තියෙනවා. දැන් කෑම අපි ඉදිරියේදී කෑම පාඩමකුත් තියෙනවා. නමුත් මම මෙතනදී කියලා දෙන්නම් මේ දැන් ආහාර කියන දේ ගන්න ඇයි අපි බඩගින්නටම නෙවෙයි. ආහාරවල තියෙන පෝෂණ. හරිද? අපි ගත්තොත් ප්‍රෝටීන්, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, විටමින, khනිජ මෙන්න මේ වගේ ශරීරය සඳහා අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. හරි? ශරීරය සඳහා අත්‍යවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒතර මෙන්න මේ දේවල් හම්බෙන්නේ මේ පෝෂක හම්බෙන්නේ ආහාර තුලින්. ඉතින් අපි අභිජනන මත්ස්‍ය සඳහා හොඳ පෝෂණයක් ලබා දෙන්න. මොකද මොවුන් බිත්තර දාලා පැටවුන් එහෙම නැත්නම් පැටවුන් බිහි කරන්න ඉන්නේ. ඉතින් ඔවුන්ගේ හොඳ පෝෂණයක් තියෙනවා. මේ කාර්යයන් එහෙම නැත්නම් හෝමෝන ඒ ශරීරය තුල සිදුවන හෝමෝන සඳහා ඉතින් මේ ශරීරය තුළ වෙන ලිංගික උත්තේජනයන් සඳහා මේ සඳහා පෝෂණය කියන දේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඉතින් ඒකෙන්ද හොඳ පෝෂණයක් තියෙනවා. හොඳ තුලිත සමබලදායී ආහාර වේලක් දෙන්න ඕන මේ මාළුන්ට. හරි? ඒක තමයි කියන්නේ. මෙහිදී ආහාර ශාලාවක තුල ප්‍රෝටීන, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, විටමින, khනිජ යන පෝෂක අඩංගු ආහාර හා වර්ණක ද්‍රව්‍යයන්ද අඩංගු විය යුතුය. ඔලමයි. අනිවාර්යෙන් මේ මාර්ක මම කලින් කියපු පෝෂක. හරි? කලින් කියපු පෝෂක මෙන්න මේ ආහාර ශලාකයේ තුල අනිවාර්යයෙන්ම තියෙනවා. ඔතෙන්දී වර්ණක කියලා කතාවක් තියෙනවා. ළමයි වර්ණක නම් ගොඩාක් දුරට දාන්නේ අර මේ මත්ස්‍යය තුල. දැන් ගප්පි මත්ස්‍යය ගත්තොත් මේ ගප්පි මත්ස්‍යය තුල තියෙන මේ අර කල එකක් අපි තියෙනවනේ ඇඟේ පාටක්. මෙන්න මේ වර්ණක විදියට ගොඩාක් දුරට අපිට දාන්න පුළුවන් ළමයි මේ කැරට් වගේ දේවල්. හරි? ඊට වගේ දාස්පෙතිය මල් අර ගොඩාක් අර තියෙන මේ පැහැයන් තියෙන මල් වර්ග ඒ වගේ දේවල් ජලයට එකතු කරන්න පුළුවන්. ඒක වෙන්නේ ළමයි. ඒකෙන් වෙන්නේ අර මේ මල් වල තියෙන පැහැය. හරි? මේ මත්ස්‍යයාගේ ශරීරය තුළ කාවද්දන එක. හරි? ඒ කියන්නේ අර දැන් අපි ගත්තොත් එහෙම ළමයි මේ දැන් උදාහරණයකට අපි කැරට් වල තියෙන ඔය මේ වර්ණක විවිධ වර්ණක තියෙනවනේ. හරි? විවිධ නම් වලින් විවිධ වර්ණක තියෙනවා. මේ වර්ණක උකහා ගැනීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ මත්ස්‍යයා පාට වෙන්න.
පාට වෙන්න තමයි වර්ණක දාන්නේ සාමාන්‍යයෙන් කෑමත් එක්ක සාමාන්‍යයෙන් දානවා. හරි. ඔය මත්ස්‍ය ටැංකිය වලට දානවා. මොකද අර පැහැය එහෙම නැත්නම් වර්ණක මත්ස්‍ය පාට වීම සඳහා තමයි ඒක දාන්නේ. හරි. එතකොට ඒකත් ඔකට මතක තියාගන්න. හරි. මොකද ඇයි වර්ණක වගේ දේවල් දාන්නේ කියන එක. හරි. ඒක තමයි කියන්නේ. මෙම් පෝෂක සංඝටක ලබා දීමට පහත ආහාර ඇතුළත් කළ හැකිය. ඕලමයි. ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ගත්තොත් අනිවාර්යෙන් මේවා එන්න පුළුවන්. හරි. එන්න පුළුවන් මේ කොටස් අනිවාර්යෙන් හොඳට බලා ගන්න. එන්න පුළුවන්. හරි. අපි බලමු. ප්‍රෝටීන් තියෙන ආහාර බලමු. මාළු කුඩු, පුන්නක්කු, සෝයා තලප, ඉස්සන් ඔලු. ඔලම අනිවාර්යෙන් ප්‍රෝටීන් තියෙන ආහාර තමයි මාළු කුඩු, පුන්නක්කු, සෝයා තලප සහ ඉස්සන් ඔලු කියලා කියන්නේ. අපි ගත්තොත් ප්‍රෝටීන් වලින් විවිධ කාර්යයන් මත්ස්‍ය ඇතුළ වෙනවා. අලුතෙන් පටක නිර්මාණය වීම, එමෙතන මාළු තෙල මාංශ වර්ධනය වීම, මේ වගේ දේවල් වෙනවා. ඒ වගේ ලිපිඩ, ශාක තෙල්, පීකදු, මාළු තෙල්, ඒ වගේ දේවල් වල අනිවාර්යයෙන් ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, තිරිඟු පිටි, මඤ්ඤො පිටි, හාල් නියුඩු, ඒ වගේ දේවල් වල තියෙනවා. ඒ වගේම විටමින් මිශ්‍රණ තියෙනවා වෙනම වෙළඳ පොලේ ගන්න. ඒ වගේම khනිජ තියෙනවා, khනිජ මිශ්‍රණ වෙළඳ පොලේ ගන්න තියෙනවා වෙනම. ඉතින් මේවා මේ ආහාර වේල තුල අන්තර්ගත වෙන්න ඕන. හරි. මේ වගේ ඒ කර්තව්‍යයන් වෙනවා. ඉතින් මම මේ දේවල් මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න මේ අභිජාන මසුන්ට අනිවාර්යෙන් පෝෂණය මෙහෙම තමයි හොඳ තුලිත ආහාර සලාකයක් ලබා දෙන්න ඕන. මොකද එහෙම නැති වුණොත් ඒ මත්ස්‍යයාගෙන් අර අපිට හරි අභිජන්න එහෙම හරි පැටව් ඒ වගේ හරි සාර්ථක ඉදිරි පරම්පරාවක් ලබා ගන්න බෑ. හරි. ඔව් මෙහිදී මසුන්ට ජීවී ආහාර වර්ග ලබා දීම සිදු කරනවා. මොකද අපි කලින් කතා කරපු ආහාර වේල ගැන කතා කරොත් ඒවා કૃතිම හදපු ආහාර. එහෙම නැත්නම් නිර්මාණය කරපු ආහාර තියෙනවා කඩේ ගන්න. නමුත් මේ මසුන්ට ජීවී ආහාර කියලා දෙයක් තියෙනවා. හරි. මසුන්ට මේ ජීවී ආහාර කියලා දෙයක් තියෙනවා. මොවුන් ගත්තොත් මේ සත්තු තමයි දාන්නේ. අපි ගත්තොත් මොයිනා, ආටිමියා, මදුරු කීටය. හරි. මොයිනා, ආටිමියා ඒ වගේ සත්තු දැන් මදුරු කීට වෙනවා කටි දන්නවා. හරි. එතකොට ආටිමියා, මොයිනා වගේ සත්තු මම රූපසටහන් දාලා තිනවා. ඒවෙන් ඔකට බලන්න පුළුවන්. ඔව්. ළමයි මේ ඔය මොයිනා කියලා කියන්නේ ජලයේ ඉන්න මැක්කෝ විශේෂයක්. හරි. ජලයේ සිටින මේ මැක්කන් විශේෂය තමයි ඔය මොයිනන් කියලා කියන්නේ. ඒ වගේම ආටිමියා කියලා කියන්නේ ළමයි ඉස්සාගේ මේ පශ්චාත් කීට අවධියක්. ඒ කියන්නේ ඉස්සාගේ ජීවන චක්‍රයේ එක අවධියක්. හරි. තමයි ඔය ආටිමියා කියලා කියන්නේ. මොවුන් චලනය වෙනවා. හරි. මොවුන් චලනය වෙනවා. ඉතින් මොවුන් අභිජානාගාර තුලදී නිෂ්පාදනය කරලා කරන ගන්න පුළුවන් අපිටම එහෙම නැත්නම් කඩේ ගන්න තියෙනවා මොවුන් ජීවී ආහාර කියන්නේ චලනය වෙනවා. හරි. ඒ කියන්නේ මොවුන්ගේ අර මොවුන් තා හොඳ ප්‍රෝටීන් ප්‍රභේදයක්. හරි. තාමත් හොඳ ප්‍රෝටීන් ප්‍රභේදයක් මොවුන්. ඔව් ඒ වගේ නෑ මීට අමතරව ද්‍රව හෘදය, පීකදු වැනි සත්ත්ව මාංශද ලබා දීම සිදු කර හැකියි. ඕලම මීට අමතරව ඔය මසුන්ට ඉතින් දෙන්න පුළුවන් විවිධ කෑම වර්ග තියෙනවා. ඔය ගව හෘදය, පීකදු වැනි ඒ වගේ සත්ත්ව මාංශ ඒ වගේ කොටස් දෙන්න පුළුවන්. මොකද ඒවයිමුත් හම්බෙන්නේ ප්‍රෝටීනම තමයි. හරි. අර අපි කලින් කතා කරපු ජීවී ආහාර වගේම මොයිනා, ආටිමියා, මදුරු කීටයා ඒ වගේමුත් හම්බෙන්නේ ප්‍රෝටීන්. එතකොට මේ මම දැන් කතා කරන ඔය හෘදය, එහෙම නැත්නම් ගව හෘදය, පීකදු වැනි සත්ත්ව මාංශ කොටස් වලින්ද ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ප්‍රෝටීන්. ඒ වගේම තමයි වර්ණකාර මම කලින් කතා කරා. ඉස්සන්, කැරට්, දාස්පෙතියා, මල් වර්ග සකසා ලබා දිය හැකියි. මේවත් අර ඒ ජලයට එකතු කරන්න පුළුවන්. මොකද මේවා නම් ගොඩක් දුර ආහාර වශයෙන් නෙවෙයි මේවා නම් දාන්නේ. ගොඩක් දුර මේවා දාන්නේ අර මම කිව්වා මත්ස්‍ය පාට වෙන්න. හරි. එහෙම මම කියන්නේ සරලව මම කියන්නේ. හරි. මත්ස්‍ය පාට වීම සඳහා තමයි මේක දාන්නේ. හරි. රයිට්. අපි ඊළඟ කොටස යමු. ඕලමයි. ඔකට පේනවා. කඩේ ගන්න තියෙනවා ළමයි මේ ආහාර. හරි. මේ තියෙන ළමයි මේ සකස් කරන ලද ආහාර ෆිෂ් ෆුඩ් කියලා කිව්වම එහෙම නැත්නම් මාළු කෑම කියලා ඉල්ලු බම්බස්සේ දෙනවා. හරි. ඒ විසිරු මත්ස්‍යයන් සඳහා ඒ අවශ්‍ය කරන කෑම වට්ටෝරු කිව්වම ඒ කට්ටිය ගාව තියෙනවා. ඒවා දෙනවා. හරි. බොයිලර්ස් කුකුලන්ට දෙන්නේ ඒ වගේ තියෙනවා. ඒ වගේ මොයිනා කියන මත්ස්‍ය විශේෂ මේ ජීවී ආහාර විශේෂ ඉන්නවා. ඒ වගේ ආටිමියා කියන ජීවී ආහාර විශේෂ ඉන්නවා. ඉතින් ගොඩක් දුර මේවා කඩේ ගන්න තියෙනවා. හරි. කඩවල ගන්න තියෙනවා. ඉතින් ඒ විදිහ තමයි මත්ස්‍ය ආහාර ගැන කතා කරන්න තියෙන්නේ. රයිට්. එහෙනම් මම හිතනවා කට්ටියට පැහැදිලි වෙන්න ඇති. ඊළඟ කොටස. ඒ වගේම ළමයි මේ මාළු වගේ මේ නිරෝගී භාවය. හරි. නිරෝගී භාවය කියන එක අනිවාර්යෙන් වැදගත්. මොකද මත්ස්‍ය අභිජනනය සඳහා මත්ස්‍යයන් තෝරා ගැනීමේදී එහෙම නැත්නම් ඒ අභිජනනය සිදු කිරීමේදී මත්ස්‍යයාගේ මේ නිරෝගී භාවය. හරි. මේ මත්ස්‍යයාගේ මේ සැලකිලිමත් වූ දැන් අපි ගත්තා අභිජනනය සඳහා සැලකිලිමත් යුතු සාධක අතර නිරෝගී භාවය කියන දේ අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරි. අපි බලමු කොහොමද කියන්නේ. බලමු මේක මොකක්ද කියලා. අභිජනනය සඳහා තෝරා ගන්න මත්ස්‍යයන් නිරෝගී වීම ඉතාම වැදගත්. නිරෝගී මත්ස්‍යයන්ගේ පහත ලක්ෂණ පෙන්වනවා. අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා වගේ අභිජනනය සඳහා තෝරා ගන්න මාළු විශේෂය නිරෝගී වෙන්න ඕන.
හරි එහෙම වුණොත් තමයි අපිට ඉදිරි හොඳ අනාගත පරම්පරාවක් අනාගත මත්ස්‍ය පරම්පරාවක් පැටවුන් පරම්පරාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ සහ මේ අභිජන්න කාර්යය සාර්ථක වෙන්නේ වඩාත් හරි ඒක තමයි කියන්නේ ඕලමයි ඔව් නිරෝගී මත්ස්‍යයන්ගේ දිනවල මේ පහත ලක්ෂණ බලමු මොනවද කියලා ක්‍රියාශීලීව පිහිනු අර කලින් කියපු දෙයමනේ ඒ කියන්නේ නිරෝගී මත්ස්‍ය කිසි ලෙඩක් දුකක් නැත මේ මත්ස්‍යයා හොද්දට පිහිනනවා ටැංකිය තුළ හොද්දට පිහිනමින් ගත කරනවා මේවා ළමයි ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව දකින්න ඕන දේවල් හරි ඒ වගේම විශේෂයට අදාළ දේ හැඩ ඇති අනිවාර්යයෙන්ම මත්ස්‍යයා මේ ඇද කුද වෙලා හරි එහෙම නැහැ හරි දැන් සමහර මත්ස්‍යෝ මම දැකලා තියෙනවා මේ මැදින් නිකන් ඇද කුද වෙලා එහෙම නැහැ නිරෝගී මත්ස්‍යයා ගත්තොත් හොඳ පුෂ්ටිමත් හොඳ ඒ විශේෂයට අදාළ දැන් ගප්පියාට අදාළ කරන දේ හැඩ තියෙනවා දැන් ගප්පියා ගත්තොත් මැදින් ඔය කොඳු වැට පෙරි ඇද කුද වෙලා එහෙම තිබ්බොත් ඒක රෝගී මත්ස්‍යෙක් නෙවෙයි කියලා තමයි කියන්නේ. හරි. ඒ වගේම තමයි සම මතු පිට තුවාල හෝ ලප නොතිබීම. විවිධ රෝග අපි මත්ස්‍ය විස්තර මත්ස්‍ය කර්මාන් සඳහා තියෙන ඒ රෝග ගැන කතා කරමු. විස්තර මසුන්ට බලපාන රෝග අපි ඉදිරියට කතා කරමු. අපි ඉදිරි කොටස් වලින් අපි කතා කරමු විස්තර මත්ස්‍ය කොටස යටතේ ඒකක යටතේ එන දැන්ට ඔකට මතක තියන්න මේ නිරෝගී මත්ස්‍යයන් තුල අනිවාර්ය මේ සම මතු පිට තුවාල හෝ ලප වගේ දේවල් තියෙන විදියක් නැහැ. රයිට්. ඒ වගේ තමයි නිරෝගී ඍජු වරල් පිහිට. අර මං කලින් කියපු කතාවම තමයි හොඳ කෙලින් වෙච්ච ඒ වගේ ඍජු පුෂ්ටිමත් වරල් තියෙන්න ඕන. හරි. ඒකත් නිරෝගී භාවයේ එක ලක්ෂණයක්. ආහාර ගැනීම ක්‍රමවත් වීම. ඕලමයි දැන් අපි උනත් ලෙඩක් දුකක් හැදුනම ලෙඩක් රෝගයක් ඒ වගේ දෙයක් හැදුනම එක තැනමනේ ඉන්න බලන්නේ. මාළුත් ඒ වගේ තමයි. එක තැන පීනන්නේ නැහැ. ඔය ඉන්නවා. හරි කන්නේත් නැහැ. ඉතින් ආහාර ගැනීම ක්‍රමවත්. හරි දැන් මත්ස්‍යයන්ට ආහාර දානකොට වුන් ක්‍රියාශීලව පිහිනලා ඇවිල්ලා හොඳට ආහාර ගන්න ඕනේ. එතකොට තමයි උන් නිරෝගී මත්ස්‍යයන් කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඉතින් ආහාර ගැනීම ක්‍රමවත් වෙන්න ඕන මේ මත්ස්‍යෝ නිරෝගී මත්ස්‍යෙක් නා. ඇස් දීප්තිමත් වීම. ඕලමයි ඇස් ගත්තොත් අනිවාර්යයෙන්ම දීප්තිමත් වෙන්න ඕන මේ මත්ස්‍යයන්ගේ. හරි. වරල්හා කොරපොතු නොකැඩී තිබීම. අනිවාර්යයෙන්ම ශරීරය තුල කිසිදු වෙනසක් වෙන්න බෑ. වරල්හා කොරපොතු ඒ වගේ දේවල් කැඩෙන්නේ නැතුව තියෙන්න ඕන. ඒ වගේ ළමයි විස්තර මත්ස්‍යයන් අභිජනනයේ වැදගත්කම් මොනවද කියලා බලමු. අපනයනෙන් වැඩි විදේශ විනිමයක් ලැබීම. ඔව්ලමයි මම අර කලින් කතා කරා ගප්පි වගේ මත්ස්‍ය විශේෂ ගත්තොත් ඒවා බ්‍රීඩින් කරොත් එහෙම කට්ටිය ඉන්නවා ලංකාවේ. හරි. එතකොට එහෙම කට්ටිය ලංකාවේ ඉන්නවා. එතකොට අපනයනය කළා. අපනයනය කියලා කියනම ලංකාවේ තියෙන දේ පිට රටට යවලා මුදල් ලබා ගැනීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ඉන්න ගප්පි විශේෂයක් ඉන්දියාවට යවලා ඉන්දියාවේ තියෙන සල්ලි මෙරටට ගෙන. ඕක තමයි අපනයනය කියලා කියන්නේ. හරි. ඉතින් හොඳ විදේශ විනිමයක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ විස්තර මත්ස්‍ය අභිජනනය කියලා කියන එකත් ඉතින් වැදගත් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම අලංකාර මත්ස්‍යයන් ලබා ගැනීමට. ඔව් මම කලින් කතා කරපු මේ තියෙන උදාහරණ විවිධ ගප්පි පෙවෙද. මම කලින් කතා කරා. දැන් විවිධ දැකම වර්ගයේ විවිධ විශේෂ අතර සිදුවන ඒ බ්‍රීඩින් වලදී එහෙම නැත්නම් ඒ සිදුවන අභිජනන ක්‍රියාවලදී බොහොම අලංකාරයෙන් උසස් මත්ස්‍ය විශේෂ අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක තමයි ජෛව විවිධත්වයට. ප්‍රධාන වශයෙන් මේ ජෛව විවිධත්වයට වැදගත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තමයි අපි කලින් කතා කරා වගේ කලින් කොටසේ කතා කරා වගේ ළමයි මේ මත්ස්‍ය විශේෂ දෙකක්. ඒ කියන්නේ sorry එකම මත්ස්‍ය වර්ගයේ විශේෂ දෙකක් නේ. දැන් ගප්පි ගත්තොත් ගප්පියාගේ එකම ගප්පි වර්ගයේ විවිධ වර්ණයන් තියෙන ලක්ෂණ තියෙන එහෙම නැත්නම් විවිධ වර්ණයන්ෙන් හෙබි මත්ස්‍ය විශේෂ දෙකක් අතර විජන්නේ වුණොත් එන පැටවා ඉතා ඉහළ ඒ කියන්නේ විවිධාකාර ජෛව විවිධත්වයට හිමිකම් කියන විවිධ පාටවලට විවිධ හැඩයන් විවිධ ලක්ෂණ වලට උරුමකම් කියන එහෙම නැත්නම් විවිධ වර්ණයන් වලට වෛවර්ණ වූ මාළු තමයි එන්නේ. ඒක තමයි කියන්නේ ජෛව විවිධත්වයට වැදගත් වෙනවා කියලා. රයිට්. ඒකත් විතුරු මත්ස්‍ය අභිජනනයේ එක වැදගත්කමක් වෙනවා. රයිට් ළමයි. අභිජනනය සඳහා මසුන් තෝරා ගැනීමේදී වෙළඳ පොළ තුල ඉතා ඉහළ ඉල්ලුමක් සහිත මසුන් තෝරාගත යුතුයි. අනිවාර්යයෙන්ම ඒකත් හොඳට බලන්න. මොකද අභිජනනය කරනකොට එහෙම නැත්නම් මාළු අභිජනනය කරනකොට අලුත් පැටවු ලබා ගැනීමට ගැනීමේදී අපි යොදා ගන්න ලබන මේ අභිජනනය සඳහා යොදා ගන්න ලබන මත්ස්‍යයන් වෙළඳ පොළ තුල හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද වෙළඳ පොළ තුල ඉල්ලුමක් තිබ්බොත් තමයි අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන් කමක් තියෙන්නේ. හරි? ඒ කියන්නේ වෙළඳ පොළෙන් ඉල්ලුමක් නැති එහෙම නැත්නම් වෙළඳ පොළ තුලට අපි විකුණන්න බැරි. දැන් මාළු අපි අභිජනනය කරලා ඒ පටන් වෙළඳ පොළට නේ දෙන්නේ. වෙළඳ පොළෙන් මේ මාළු එපා කියනවනම් අපිට මේ මාළු විකුණන්න බෑ. හරි? විකුණන්න බෑ. ඒකෙන්ද ඔන්න මේ හොඳ ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන මත්ස්‍ය විශේෂයක් අනිවාර්යෙන් අපි ගන්න ඕන. හරි? ඒක කියන්නේ අභිජනනය සඳහා තෝරා ගන්න ඕන. ඒක තමයි කියන්නේ. අපි නෑ ඊළඟ කොටස යන්න. හරි? ඕලමයි. මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක. අපි දැන් එකින් එක බලමු මේ මත්ස්‍ය අභිජනනය සඳහා
ස්ථානයක් තෝරා ගන්න ඕනේ. කියන්නේ සුදුසු ස්ථානයක් වෙන්න. මොකද අපිට ආවට ගියාට හැමතැනම එහෙම අභිජන්‍ය කරන්න බෑ මත්ස්‍යෝ. ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන්න ඕනේ. ඒ සඳහා හලකා බලන්න සාධක මොනවද කියලා අපි එකින් එක විමසා බලමු. ඔවලමයි. ප්‍රධාන වශයෙන් ගත්තොත් ජලපෙබ අනිවාර්යෙන් හොඳ ජලපෙබයක් වෙන්න ඕනේ. මොකද මත්ස්‍යෝ හැදෙන්නේ ජලයේනේ. එතකොට ජලපෙබය තියෙන්න ඕන. හරි ජලපෙබයෙන් තමයි ජලය ලබා ගන්න. හොඳ ගුණාත්මක ජලයේ තියෙන හොඳ හැමදාම ඕනම කාලයක නියගයක් කාලයේදීනවත් ඕනෑම කාලයකදී හරි ඒ කියන්නේ වර්ෂාපතන අඩු කාලයකදී උනත් අපිට ජලය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන කිසිදු අඩු වැඩි වීමකින් තොරව හරි ඒ වගේම තමයි පහසු මිලට ඉඩම් ලබා ගැනීම හැකියාව අනිවාර්යයෙන්ම මේ විසුරු මත්ස්‍ය වගාවේදී අපි බලන්න ඕන දෙයක් තමයි මේ පහසු මිලට හරි තමත් පහසු මිලට ඉඩම් ලබා ගැනීම හැකියාව දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අත්තරලා ආපු මම කිව්වා කලින් කිව්වා කුඹුරු ඉඩම් ඒ වගේ අර අඩුවෙන්ම ගන්න පුළුවන් ඉඩ කඩන් තමයි තෝරා ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් වැඩි ගාණක් දීලා ඉඩමක් ගත්තොත් එන ලාභය අඩුයි. ලක්ෂ 50ක් 60ක් දීලා කෝටියක් දීලා ඉඩමක් ගත්තොත් විසුරු මත්ස්‍ය වගාව කරන්නේ ලක්ෂ 10ක 15ක නම් රුපියල් 10 15000ක නම් අපිට මහ ලොකු ලාභයක් ගන්න බෑ. හරි අමාරුයි. ඒකින්ද පොඩි ගාණක අර සුළුවෙන් ඉඩමක් අරගෙන කරන්න පුළුවන් නම් හොඳයි එන ලාභය වැඩි. හරි. ඒ වගේම තමයි ළඟා වීමේ පහසුව. අනිවාර්යෙන්ම මේ මාළු විසුරු මත්ස්‍ය වගාව කරනවා කියලා කියන්නේ අපිට නිතරම යන්න එන්න ඕන. හරි. ඒතකොට සේවකයන්ට යන්න ඕන. එතකොට මත්ස්‍ය ආහාර අපි ටවුන් එකට ගිහිල්ලා ගේන්න ඕන. හරි. එතකොට අපි අපනයනය කිරීම සඳහා එන ආයතන වලින් එහෙම නැත්නම් එන අපි ගත්තොත් මේ එන වාහන වලට එන්න ඕන. හරි. මේ විසුරු මත්ස්‍ය අභිජන්නාගාරයට එහෙම නැත්නම් අපේ ක්ලයන්ට්ලා එනවා වෙනම අපි මේ දේශීය වශයෙන් එන ගැනුම් කරුවන් එනවා. හරි විදේශීය වශයෙන් එන ගැනුම් කාරයන් එන්න පුළුවන්. හරි. ඉතින් මේ කාර්යයන් සියලු දෙයට එහෙම අපිට නිතරම යන්න එන්න ඕන. මොකද මත්ස්‍යෝ අපි බලන්න ඕන මොවුන්ගෙන් සතුරු කරදර තියනවද? ඒ දේවල් බලන්න ඕන. ඉතින් නිතරම යන්න එන්න ඕන. හරි. ඒ වගේ දේවල් වලට. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ළඟා වීමේ පහසුව ගැනත් හිතන්න ඕන. ඒ වගේම ශ්‍රම අවශ්‍යතාව ලබා ගැනීම. අනිවාර්යයෙන්ම වටපිටාවෙන් ශ්‍රම අවස්ථාවේ ලබා ගන්න ඕන. මොකද කොහෙවත් මිනිස්සු නැති කැලෑබද කාන්තාරක වගේ එහෙම හදලා හරියන්නේත් නැහැ. හරි හොඳට ශ්‍රමය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉත අඩුවෙන් හොඳට ශ්‍රමය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මිනිස්සු ඉන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ආහාර දැමීම දැන් මහා පරිමාණයෙන් කරනවා නම් අපිට තනියෙන් කරන්න බෑනේ. මිනිස්සු ගන්න ඕන, වැඩට ගන්න ඕන. හරි. ඉතින් ඒ සඳහා අපිට ශ්‍රම අවශ්‍යතා තමත් වැදගත් වෙනවා. ඉතින් ශ්‍රමය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන වටපිටාවේ. ඔව්. ඒ වගේම ළමයි දූෂණයෙන් තොර වූ ස්ථානයක් වෙන්න ඕන. less polluted කියලා කියන ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ දූෂණයෙන් තොර වූ ස්ථානයක් වෙන්න ඕන. හරි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ළමයි දැන් අපි කුඹුරක් තෝරා ගත්තොත් හරි දැන් කුඹුරක මත්ස්‍ය වගාව සඳහා එහෙම නැත්නම් අත්තරලා දාපු කුඹුරක් අත්තරලා දාපු වගාවීමක් මත්ස්‍ය වගාව සඳහා තෝරා ගත්තොත් ඒ මත්ස්‍ය වගාවේ කලින් හරි පෙර තියෙන්න පුළුවන් ළමයි විවිධ රසායනික ද්‍රව්‍ය යොදලා තියෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් ජල පෙබවන වලට විවිධ රසායනික ද්‍රව්‍ය යොදලා තියෙන්න පුළුවන් වසවිස යොදලා තියෙන්න පුළුවන් හරි ඔය රසායනික පොර ඒ වගේ අවශේෂ තියෙන්න පුළුවන් ඉතින් ළමයි මේ ඒ වගේ අවශේෂ තියෙන්න බෑ හරි දූෂණයෙන් තොර වූ කියන්නේ ඒකයි. ඒ කියන්නේ යොදා ගන්න ලබන පස, ජලය මේ වගේ දේවල් දූෂණයෙන් තොර වෙන්න ඕන. හරි? මොකද අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඒ වගේ අවශේෂ තිබ්බොත් එimhe අර මත්ස්‍යයන් මිය යනවා. හරි? එතනම මත්ස්‍ය වගාව ඉවරයි. හරි? එතකොට ලෙඩ රෝග එන්න පුළුවන්. ඒකින්ද තමයි තෝරා ගන්නාලද භූමිය අනිවාර්යයෙන්ම දූෂණයෙන් තොර වෙච්ච ස්ථානයක් වෙන්න ඕන කියලා තමයි මේ කියන්නේ. ඊළඟට අභිජනන මධ්‍යස්ථානයක තිබිය යුතු ප්‍රධාන අංග මොනවද කියලා බලමු. හොලමයි. අභිජනන මධ්‍යස්ථානයක් කිව්වම ඒක ආවට ගියාට කරන්න බෑ. ඒ සඳහා විශේෂිත වූ අංගයන් තියෙනවා. අපි බලමු මේ අංග මොනවද කියලා. මව්සතුන් තබා ගැනීමේ ටැංකි පැවතීම. ඕලමයි. දැන් අභිජනන මධ්‍යස්ථානය ගැන කතා කරොත් අපි ගත්තොත් ගැහැණු මත්ස්‍ය සහ පිරිමි මත්ස්‍යෝ ගැන කතා කරන්නේ අභිජනනයේදී. ගැහැණු මත්ස්‍ය ගාව තියෙන බිත්තර පිරිමි මත්ස්‍ය ගුලවා සංසේචනය කරවලා පැටවුන් ලබා ගැනීමේ කාර්යය තමයි ඔය අභිජනනය කියනවා කියලා කියන්නේ. ඒතර මව්සත්තු කියලා කියන්නේ ළමයි මෙතන මව සහ පිය පාර්ශවයේ. කවදාකවත් අභිජනනාගාර තුලදී ඔය ගෑනු මත්ස්‍යෝ සහ පිරිමි මත්ස්‍යෝ එකට දාන්නේ නැහැ. එතකොට මේ මව් සත්තු වෙනමම තමයි ස්ථානගත කරන්නේ. හරි? ඒ කියන්නේ වෙනම ටැංකිවල තියෙන. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් ගැහැණු මත්ස්‍ය. දැන් ගප්පි මත්ස්‍යෝ ගැන කතා කරමු. ගප්පි මත්ස්‍ය වෙනමම ටැංකිවල. පිරිමි මත්ස්‍ය වෙනම ටැංකිවල තියා ගන්නවා. ඒ වගේ ළමයි මත්ස්‍ය අභිජනන ටැංකි පවත්වාගෙන මහා නඩත්තු. දැන් මෙහෙම මත්ස්‍ය අභිජනන ටැංකි මේ මත්ස්‍යයන් අභිජනනය කිරීම සඳහා ටැංකි නිකම් ඔහේ දාලා තියන්න බෑ. හරි?
ඒතර ඒවා පවත්වාගෙන යන්න ඕන. ඒ සඳහා අපි ගත්තොත් එහෙම දැන් ජලයේ විවිධ අපි ගත්තොත් මත්ස්‍ය අපද්‍රව්‍ය එකතු වීම නිසා මේ වගේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, ඇමෝනියා සාන්ද්‍රණය, ජල ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේවා හොඳට නඩත්තු කරන්න ඕන. හරි. ඒ ජලය හොඳට වාතනය කරන්න ඕන. හරි. ඒතර මේවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ ළමයි කීටයන් පසු කීටයන් ඇසිත්තන් ඇඟිල්ලන් ඇති කිරීමේ ටැංකි පවත්වා ගන්න ඕන. ඔය ළමයි අපි කතා කරොත් අපි කලින් පාඩම් වලදී එමෙතන ආහාර මත්ස්‍ය වගාවේදී අපි දන්නවා දැන් කීටයන් පසු කීටයන් ඇසිත්තන් ඇඟිල්ලන් කියන්නේ මොනවද කියලා අපි දන්නවා. හරි. මොකුන්ද කියලා අපි දන්නවා. ඒ කියන්නේ මාළුන්ගේ තියෙන විවිධ වර්ධනවල. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මිනිස්සුන්ගේ ගත්තොත් ලදරු ළමා වැඩිහිටි එහෙම තියෙනවනේ කාලයක්. ඒ වගේ මාළුන්ගෙත් තියෙනවා. දැන් කීටයා කියන්නේ පොඩි මාළු පැටවුම්. පසු කීටයන් කියන්නේ ඊට පස්සේ. ඇසිත්තන් කියන්නේ ඊටත් පස්සේ. ඊට පස්සේ ඇඟිල්ලන් කියලා කියන්නේ සාමාන්‍ය පොඩි මාළු පැටවුම්. නිකන් අපි පොකුණු සඳහා හඳුන්වාම දීම සඳහා යොදා ගන්න මාළු මේ මාළු පැටවුම්. ඉතින් මේ මාළුන්ගේ විවිධ ජීවන චක්‍රයන්ගේ එහෙම තමයි මාළුන්ගේ විවිධ එහෙම තමයි මාළුවාට ළමා කාලයක් තියෙනවා. මාළුවාටත් ඒ ළමා කාලේ පැටවු කාලයක් තියෙනවා. හරි. ඒතර ඒ සඳහා විවිධ වූ ටැංකි වෙන වෙනම මේ අභිජන මධ්‍යස්ථාන තුල තියාගන්න ඕන. ඒවම ගත්තොත් ළමයි මේ මත්ස්‍යයන් ඇසුරුම් කිරීමේ ඒකකයක් වෙනමම පවත්වා ගන්න ඕන. අපි ගත්තොත් ළමයි මේ දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් ඉන්නවා. ඒත් ඔවුන් සඳහා මත්ස්‍යයන් ලබා දෙනකොට අපි දෙන්න ඕන කොහොමද මොන හරි පැක් එක දාලා හරි ඔකට දැකලා ඇති පොලිතින් පැකට් එක දාලා දෙනවා. ඉතින් ඒ සඳහා ඇසුරුම් කිරීමේ ඒකක වෙනම පවත්වාගෙන යන්න ඕන. මොකද ඔක්කොම එක තැන කරන්න බෑ. හරි. ඔක්කොම එක තැන කරන්න බෑ. මොකද පිළිවෙලට කරන්න ඕන දේවල්. හරි. රයිට්. ඊළඟ ආහාර ගබඩා කිරීමේ පසුම මහා ජීවී ආහාර නිපදවන ඒකකයක් පැවතීම. අනිවාර්යයෙන්ම අපි කතා කරා අර ආහාර ගැන. ඒතොර මේ ආහාර ගෙනල්ලා ස්ටෝක් කරගන්න ඕන. හරි ගබඩා කරගන්න ඕන. එතනින් එහා ජීවී ආහාර නිපදවන ආටමියා මොයිනා ඒ වගේ ජීවී ආහාර නිෂ්පාදනය කරන ඒකක යක් පවතින්න ඕන. හරි ඒක තමයි කියන්නේ. මීට අමතරව කාර්යාලයක්, සේවකයන් හට නවාතැන් පහසුකම්, විද්‍යාගාරයක්, රථගාලක් වෙන වෙන්න පවත්වාගෙන යාම විදුලි ජනක යන්ත්‍රයක් හා දුරකථන පහසුකම් තිබෙන වැදගත් වේ. ඕලයි කාර්යාලයක් කියලා කියන්නේ දැන් සේවකයන්ට පඩි නඩි ගෙවන්න, හරි අපේ විවිධ ඒ වාර්තා ඒ වගේ දේවල් තියාගෙන ළමයි කාර්යාලයක් ඕන. ඒ වගේම සේවකයන්ට නවාතැන් පහසුකම් අපි දුරින් සේවකයෝ ගෙනල්ලා මේක මහා පරිමාණයෙන් කරනවා නවත්තාගෙන යන්න නවාතැන් පහසුකම් දෙන්න ඕන. හරි. ඒ වගේම කෑම බීම ගන්න සඳහා උන්ට ඒ දේවල් සඳහා ඒ පහසුකම් සපයන්න ඕන. ඒ වගේම ළමයි විද්‍යාගාරයක් තියෙන්න ඕනේ. මේ මාළු චෙක් කරලා බලන්න. ඒ වගේම ළමයි රථගාලක් අපි ක්ලයන්ට්ලා ඉනවා. ඒ කියන්නේ දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් ඉන්නවා මේ මත්ස්‍ය අභිජානාගාරයට. ඒතර මේ මත්ස්‍ය අභිජානාගාරය සඳහා ඔවුන්ගේ වාහන නවත්තා දැමීම සඳහා රථගාලක් තියෙන්න ඕන. ඒ වගේම ළමයි විදුලි ජනක යන්ත්‍රය. දැන් අපි ගත්තොත් සමහර විට කරන්ට් එක යන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් විදුලිය යන්න පුළුවන්. හරි. විදුලිය ඇනහිටීමක් වෙන්න පුළුවන්. මම එහෙම කියන්නකෝ විදුලිය ඇනහිටීමක් වෙන්න පුළුවන්. එතකොට දැන් ඔය මාළුන්ට දාලා දෙන ඔක්සිජන් හරි අපි දෙන්න බෑ කෘත්‍රිම වාතනය කරන්න බෑ. එතකොට මේ වාතනය කරන මේ කෘත්‍රිම උපාංග නැවතෙන්න පුළුවන්. හරි නැවතෙන්න පුළුවන් මේ විදුලි ඇනහිටීමත් එක්ක. එතකොට ඒ ඇනහිටීමත් එක්ක ආයේ විදුලිය එනකන් ඒ ඇනහිටීම දිගටම තිබ්බොත් එහෙම දවස් දෙකක් තිබ්බොත් අර මාළු ටික ඔක්කොම මිය ගිහිල්ලා තියෙයි. හරි ඔක්සිජන් නැතුව. ඒ වායු කලබන ඒ වගේ කලදමන ඒ වගේ දේවල් නැතුව. මොකද ඒව වැඩ කරන්නේ විදුලි එන්නේ. ඉතින් විදුලිය උත්පාදනය කරන එහෙම නැත්නම් ජෙනරේටර්ස් කියලා කියනවා මේවට ඉංග්‍රීසියෙන් ජෙනරේටර් අපි තබා ගන්න ඕන ළඟ අනිවාර්යෙන් ඒ වගේ දුරකථන පහසුකම් අපිට හදිසි කෝල් එකක් ගන්න ඕන නම් නේද ඒ වගේ කාර්යයන් සඳහා දුරකථන පහසුකම් ඒ වගේ දේවල් තියෙන්න ඕන